මතක් කරන්න ඔයගොල්ලෝ රෙකෝඩින් එක මට අහුවුණා. ඔයගොල්ලෝගේ සමහරට පෙන්නනවා සයිට් එකේ රොටු පාටි පේනවනේ බට් නේ රෙකෝඩින් කියලා. සර් රෙකෝඩින් සර් අද රෙකෝඩින් දාන්න එක කියන්නේ. මොකද රෙකෝඩින් එකක් දාන්න ඕනේ. සමහර ළමයි ඉන්න බැරි ඉච්ච ළමයි මට ඉල්ලනවා ළමයි වෙනම WhatsApp මැසේජ් එකක් දානවා. අනේ සර් බෙහෙත් ගන්න ගියා. නැන්දලා ගෙදර ගියා. මල ගෙදරක් වුණා කියලා එහෙම කියනවා. ඒකට මට ඒගොල්ලන්ට වීඩියෝ එක දාන්න රෙකෝඩින් එකක් තියෙනවා. මට හදිසියෙ පන්ති පටන් ගත්තා. මෙතන සෙටින්ග්ස් හදාගන්නකොට ඒක ගම අමතක වෙනවා. හරි. ඔයාලට පොඩ්ඩක් මතක් කරන්න. ආහාර ජාලය ගැන කතා කරේ. ආහාර ජාලයක නෝට් එකේ පිටු අංක 5 උඩම ආහාර ජාලය කියන මාතෘකාව ලිව්වා. ඊට පස්සේ ළමයි ඒකේ හිස්තැනක් තිබුණා. ඒක හිස්තැනක් අපි ඒකට පිළිවෙල මොකද්ද? ජෛවික රැස්වීම කියලා. දැන් අපි පැහැදිලි කරන්නේ ජෛවික රැස්වීම කියන්නේ මොකක්ද කියලා. ඒක ජෛවික රැස්වීම කියලා කියන්නේ දැන් මේ ආහාර දාමයක අපිට අහිතකර රසායනික ද්‍රව්‍ය මේ ජීවීන් තුල ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට ගලාගෙන යන ගිහිල්ලා අවසාන සත්ත්ව කණ්ඩායම තුල වැඩිම සාන්ද්‍රණයකින් එකතු වෙනවට කියනවා ජෛවික රැස්වීම කියලා. අපි බලමු මේක උදාහරණයක් දෙන්න අරගෙන අපි හිතමු අපි වල්නාශකයක් භාවිත කරනවා කියලා. නැත්නම් කෘමිනාශකයක් පාවිච්චි කරනවා. වල්නාශකයක් හෝ කෘමිනාශකයක් භාවිත කිරීම නිසා ශාකයකට අපි හිතමුකෝ ග්‍රෑම් 10ක් ඒ කෘමිනාශක වලින් බැරලෝහ ආසනික් කැඩ්මියම් ඊයම් වගේ දෙයක් හරි නැත්නම් කිසියම් අපිට විස රසායනිකයක් මේ එක ගහක ග්‍රෑම් 10ක් තියෙනවා. ඉතින් පළගෙඩියා තම ජීවිත කාලය තුළදී කෑවොත් පුතා ශාක පැලෑටි කියලා මේ එක පැලෑටියක ග්‍රෑම් 10ක් තියෙනවා නම් විස රසායනික පළගෙඩියා තම ජීවිත කාලය තුළදී කෑවොත් එවැනි ශාක 10ක් එවැනි ශාක 10ක් පළගෙඩියා කෑවොත් උගේ ඇඟට මේවා එකතු වෙනවා 10 10 මුල කරාම 100ක් ග්‍රෑම්. ඒතර ගෙම්බා පළගෙඩියෝ 10 දෙනෙක් කෑවොත් ගෙම්බා තම ජීවිත කාලය තුළදී පළගෙඩියෝ 10 දෙනෙක් ආහාරයට ගත්තොත් ගෙම්බා තුළට එනවා ළමයි 100 10 කොට වෙලා ග්‍රෑම් 10. පැහැදිලිද? ඒතර මේ ණය ගෙම්බ 10 දෙනෙක් කෑවොත් එහෙම කීයක් එනවද ළමයි ණය තුළට 10000ක් 10000 ග්‍රෑම් 10000ක් යනවා. එතකොට නයි කෑවොත් 10ක් උගුස්සා විසින් නයි 10 දෙනෙක් කෑවොත් එතකොට වෙන්නේ ලක්ෂයක් යනවා ග්‍රෑම් ලක්ෂයක් නේද? ග්‍රෑම් ලක්ෂයක් යනවා කාගේ තුළටද මේ උකුස්සා තුළට විස රසායනික. ග්‍රෑම් ලක්ෂයක් කියන්නේ පුතා ග්‍රෑම් 1000 ඒ කියන්නේ කිලෝ එකයි. ඒතර 1000න් අපි මේක බෙදුවොත් කිලෝ 100ක් නේද? කිලෝග්‍රෑම් 100ක් උකුස්සා තුළට විස රසායනික කියනවා. උකුස්සෙක් අපි කියලා බැලුවොත් කිලෝ 20ක් ඉන්නවා නම් කිලෝ 100ක් විසයි. ඒතර මම මේ මෙතනින් මුලින් ගත්ත ප්‍රමාණය වැඩියෙන් ගත්තේ. මේක ග්‍රෑම් එකක් එකෙන් පටන් ගත්තා නම් නේද? 1 10 100 1000 මෙතන උඩ 10000. නේද? 10000 කියන්නේ ඒතර කිලෝ 10ක් එක. කිලෝ 100ක් මේ උකුස්සෙකින් බෑ නේද? හරි. ඒ වගේ මේ එන්ඩෙන්ඩ සාන්ද්‍රණයේ ගුණණය වෙනවට අපි කියනවා ජෛව එක්රැස්වීම කියලා. ජීවීන් තුළ ඒ ආහාර දාමයේ යනකොට එහාට යනකොට ආහාර දාමයේ තුළ ජීවීන් එකතු වෙන මේ ජීවීන් තුළ මේ විස රසායනික රැස්වීමේ ක්‍රමවේදයකට කියන්නේ මොකද්ද? ජෛව එක්රැස්වීම කියලා. පැහැදිලිද පුතාද ඔයගොල්ලන්ට? හරි. එතකොට දැන් ඔන්න පෝෂි මට්ටම් ගැන අපි කතා කරමු. ඊළඟ මාතෘකාව පෝෂි මට්ටම්. එන්න පෝෂි මට්ටම්. පෝෂි මට්ටම්. පෝෂි මට්ටම් කියන්නේ දැන් ආහාර දාමයක් අපි ගත්තාම ආහාර දාමේ මේ පළවෙනි අයට අපි කියන්නේ නිෂ්පාදකීන් කියලා. දෙවෙනි අයට මේ ගෙම්බා වගේ අයට කියන්නේ පළගෙඩිය වගේ අයට කියන්නේ ශාක භක්ෂකීන් යැපෙන්න. මෙතනින් එහාට ඉන්න හැමෝම ළමයි යැපෙන්න. ශාක හැරුණාම මෙතනින් එහාට ඉන්න සියලුම සත්තු යැපෙන්න. අපි හිතනවා සියලු සත්ත්වයෝ නිදුක් වෙත්තා කියලා නෙමෙයි. මේ මෛත්‍රී භාවනාව නේද? සියලු සත්ත්වයෝ මොහොන්ද යැපෙන්න. එතකොට මේ යැපෙන්නන්ගේ ශාක හැරුණාම ළමයි මේ සියලුම දෙනා යැපෙන්න නිසා මෙයාට අපි කියන්නේ නිෂ්පාදකයෙක් කියලා. ශාක වලට කියන්නේ කවුද? නිෂ්පාදකයෝ. මේගොල්ලෝ කවුද ඔක්කොම යැපෙන්න. යැපෙන්න. යකින්නන් නෙවෙයි යැපෙන්න. එතකොට දැන් මෙයාට කියනවා ප්‍රාථමික නිෂ්පාදකයා. මෙයාට කියනවා ප්‍රාථමික යැපෙන්න. ද්විතීක යැපෙන්න. තෘතීක යැපෙන්න. චතුර්ථක යැපෙන්න. යැපෙන්නන් අතින් අපි ගත්තොත් නිෂ්පාදකයා මෙතනින් හට යැපෙන්න පළවෙනි යැපෙන්න ප්‍රාථමික ද්විතීක තෘතීක චතුර්ථ. පැහැදිලිද? හරි. ඊළඟට තව විදිහකට අපි මේගොල්ලෝ මට්ටම් වලට බෙදන්න පුළුවන් පෝෂි මට්ටම්. නිෂ්පාදකයා නැත්නම් ස්වයංපෝෂී ජීවියා
ශාක භක්ෂක ජීවියා ප්‍රාථමික මාංශ භක්ෂක ජීවියා ඉස්සෙල්ලා මස් කන එක්කෙනා දිමුතු ඉස්සෙල්ලා මස් කන එක්කෙනා ප්‍රාථමික මාංශ භක්ෂකයා ද්විතීක මාංශ භක්ෂකයා මේ තෘතීක මාංශ භක්ෂකයා පැහැදිලිද ඔය විදිහට අපිට මාංශ භක්ෂක කතාවෙන් කියන්නේ මෙයා ශාක භක්ෂක මේ නිෂ්පාදකයා ස්වයංපෝෂී ජීවියා ශාක භක්ෂකයා ප්‍රාථමික මාංශ භක්ෂකයා ද්විතීක මාංශ භක්ෂකයා තෘතීක මාංශ භක්ෂකයා ආදි වශයෙන් එහෙම සංවිධාන මට්ටම් අපිට බෙදන්න පුළුවන්. පැහැදිලිද? පුංචි නෝට් එකක් තියෙන අතර සටහන කියවන්න හැමෝම සෑම ජීවියෙකුම ඔවුන් පෝෂණය ලබා ගන්න ආකාරය අනුව නිශ්චිත පෝෂී මට්ටමකට අයත් වේ. ආහාර දාමයක පෝෂී මට්ටම් සංඛ්‍යාව පුරුක් 5කට අඩු සංඛ්‍යාවක් දරයි. පුරුක් 5කට අඩු සංඛ්‍යාවක් දරයි. අවසාන පුරුක ලෙස ක්‍රියා කරන්නේ මාංශ භක්ෂක සත්වයින් වන විලෝපික සත්වයින්. මම පහළට දිලා දෙනවා ළමයි මෙන්න මම දාන්නම් මෙන්න මේ වගේ මෙන්න මෙහෙම ලියන්න. මෙන්න මේ තියෙන වගේ ඔක ලියන්න තෘණ ශාක කියන එකේ ලියන්න තෘණ ශාක ඉස්සරෙන් ලියන්න නිෂ්පාදකයා නිෂ්පාදකයා වරහන් තුල ලියන්න ස්වයංපෝෂී නිෂ්පාදකයා කියලා ලියුවද නිෂ්පාදකයා ටයිටල් ලියන්න කොහොමද වරහන් තුල ස්වයංපෝෂී ජීවිය කියලා ලියන්න හරිද ඊළඟට තනකොළ පෙත්තට ලියන්න ප්‍රාථමික යැපෙන්න වරහන් තුල ලියන්න ශාක භක්ෂකයා හරිස් නිදිමතයි ඊළඟට මීයට ලියන්න පන්ති හිටියත් නිදා ගන්න එකනේ මීයට ලියන්න තනකොළ පෙත්තා ඊට පස්සේ මීයා කියන්නේ ද්විතීක යැපෙන්න වරහන් තුල ලියන්න මොකක්ද ද්විතීක යැපෙන්න ප්‍රාථමික මාංශ භක්ෂකයා වරහන් තුල ප්‍රාථමික මාංශ භක්ෂක තෘතීක යැපෙන්න වරහන් තුල ලියන්න ද්විතීක මාංශ භක්ෂකයා දෙවනුවට මස් කණ එක්කෙනා උකුස්සා චාතුර්ථක යැපෙන්න වරහන් තුල ලියන්න තෘතීක මාංශ භක්ෂකයා මේ විදිහට අපිට පෝෂී මට්ටම් හඳුනලා දෙන්න පුළුවන් ළමයි ප්‍රධාන වශයෙන් පවතින පෝෂී මට්ටම් ටික මේ විදිහට වර්ග කරන්න පුළුවන්. ඊළඟට අපි තව ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන් ස්වයංපෝෂීන්, විසම්පෝෂීන් හා වියෝජකීන් කියලා. දැන් මේ තුල ළමයි ස්වයංපෝෂීන් කියන්නේ මෙන්න මේගොල්ලන්ට ශාක වලට. ආහාර දාමයක ශාක තමයි ස්වයංපෝෂීන් වෙන්නේ. මේ සෙට් එකම විසමපෝෂී. මේගොල්ලෝ ඔක්කොම විසමපෝෂී. නේද? මේ ඔක්කොම විසමපෝෂී. එතකොට මෙතන වියෝජකීන් දාලා නැහැ ළමයි. ඔය නම් වියෝජකීන්ට දාන්න පුළුවන් මෙතනින් මොන ඊතලයක් දාලා මොකද බැක්ටීරියාව කියලා. මොකද ඒගොල්ලෝ මැරුණාම පරිසරයට එකතු කරන්නේ මොකුන්ද? බැක්ටීරියාව. ඒ නිසා පැහැදිලිද? ඊට අපි එතන දාන්න පුළුවන් බැක්ටීරියාවන් කියලා. මෙතන වියෝජකීන් පෙන්නලා නැහැ. ඒ නිසා අපිට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් කොටස් තුනකට. මොකද කොටස් තුන එකක් ස්වයංපෝෂී ජීවීන් ඊළඟට විසමපෝෂී ජීවීන් ඊළඟට වියෝජකීන් කියලා. තේරෙන්නේ? එතකොට මම මේකේ බෙදලා තියෙන ආකාරයට ඒගොල්ලොත් අපි නැවත කොටස් කීපයකට බෙදුවා ප්‍රධාන වශයෙන් ස්වයංපෝෂීන් කියන්නේ තාම ආහාර නිෂ්පාදනය කරන අය විසමපෝෂීන් සහ වියෝජකීන් කියලා. රයිට්. මෙතන සටහන අපි දාගමු මෙතන පහළ තියෙන සටහන. පෝෂණය අනුව ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කළ හැකිය. ලියන්න එක ස්වයංපෝෂීන් දෙක විසමපෝෂීන් තුන වියෝජකීන්.
හරිද? ඊළඟට අනුමාත්‍රිකාව ලියන්න පුතා. සම්පෝසින් කියන්නේ කවුද කියලා. සම්පෝසින්. අනුමාත්‍රිකාව සම්පෝසින්. නිමේෂ ප්‍රේනාත්. නිමේෂගේ කැම්ප් ඔෆ් නිමේෂ තිස්සපුර ළමයි ඉන්න දන්නේ ඔක් කරගෙන ඉන්න. හරි. ඊළඟට බලන්න සම්පෝසි. සරල අකාබනික සංඝටක මගින් ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය වගේ දේවල් මගින් සරල අකාබනික සංඝටක මගින් තමාම කාබනික සංයෝග නිපදවා ගන්නා පෝෂණය සම්පෝසියවත් නිෂ්පාදකයන් ලෙස හැඳින්වේ. සම්පෝෂණයත් නිෂ්පාදකයන් ලෙස හැඳින්වේ. හර්ථ ශාක ඇල්ගී වැනි ජීවීන් ඇතැම් බැක්ටීරියා විශේෂයෙන්ම සම්පෝෂී ගණයට අයත් වේ. භාවිතා කරන ශක්ති ප්‍රභය අනුව සම්පෝෂීන් කාණ්ඩ දෙකක් ඉන්නවා. මොනවද ළමයි කාණ්ඩ දෙක සම්පෝෂී? ප්‍රභා සම්පෝෂී මොකක්ද අයිති වෙන්නේ? හර්ථ ශාක. රසායනික සම්පෝෂී මොකක්ද අයිති වෙන්නේ? සමහර බැක්ටීරියා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි යමු ළමයි පස්වෙනි පිටුවට එන්න. ලියන්න මාතෘකාව 5 නෙවෙයි 6 නේ. 6 වෙනි පිටුවට එන්න මාතෘකාව ලියන්න විෂම පෝෂීන් කියලා. 6 වෙනි පිටුවේ විෂම පෝෂීන්. සම්පෝෂීන් කියන එක තේරුණානේ ඔයගලන්ට? නේද? සම්පෝෂීන් කියන්නේ කවුද කියලා තේරුණානේ. සම්පෝෂීන් කියන්නේ තමාම ආහාර නිෂ්පාදනය කර ගන්න අය. හැබැයි ඒගොල්ලෝ ජලය වගේ දේවල් තමයි බාහිර පරිසරයෙන් ලබා ගැනීම කරන්නේ නේද? ජලය වගේ දේවල් අරගෙන තමයි මේ සම්පෝෂීන් තමාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරගන්නේ. අකාබනික ද්‍රව්‍ය තමයි මේ කාබනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරගන්නේ. හරිද? right. එතකොට අපි බලමු මේ මාතෘකාලිය විෂම පෝෂීන් අනුන්ගෙන් යැපෙන අය තමයි අපි විෂම පෝෂීන් කියන්නේ. විෂම පෝෂීන් කියන්නේ අනුන්ගෙන් යැපෙන අය. ඒ කියන්නේ මෙහෙමයි. ශාක හැරුණාම ඉතින් එහාට ඔක්කොමලා ඉන්නේ ඒ වෙනත් කෙනෙක්ගෙන් යැපෙන කෙනෙක් නිසා අපි කෙනෙකුලට මොන පෝෂීන්ද? විෂම පෝෂීන්. දැන් මේ ශාක තමයි විෂම පෝෂීන්. මෙතන ඔක්කොම විෂම පෝෂීන්. කියවනේ සටහන. තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගැනීමේ හැකියාව නැති වෙනත් ජීවීන් විසින් නිපදවන ආහාර මත යැපෙන සතුන් යැපෙන්නන් නැත්නම් පාරිභෝජකයන් ද යැපෙන්නන් ලෙස හැඳින්වේ. යැපෙන්නන් තවදුරටත් වර්ග කළ හැකිය. පළවෙනි ලියන්න ප්‍රාථමික යැපෙන්නන් ඊළඟට ද්විතීක යැපෙන්නන් ඊළඟට තෘතීක යැපෙන්නන්. මොකද පුතා ප්‍රාථමික යැපෙන්නෝ කියන්නේ? මොවුන් ශාක භක්ෂකයින් වන අතර නිෂ්පාදකයින් මත යැපේ. ඒ කියන්නේ ශාක තමයි කන්නේ. ද්විතීක යැපෙන්නන් කියන්නේ කවුද? මොවුන් මාංශ භක්ෂකයන් හෝ සර්ව භක්ෂකයන් වන අතර ප්‍රාථමික යැපෙන්නන්ට ආහාරට ගන්න. ඒ කියන්නේ මෙහෙමයි. බලගැටිය අපි ගත්තොත් ශාක භක්ෂකෙක් නේද? සමහරක් අය ඉන්නවා ශාක කන අතර සර්ව භක්ෂක ප්‍රාථමික යැපෙන්න ද්විතීක යැපෙන්න ඉන්නවා. තෘතීක යැපෙන්න මොකද? මොවුන් බොහෝ දුරට මාංශ භක්ෂකෙක්. ඉතින් එහාට මාංශ භක්ෂකෙන් ඉන්න අපි ලියාගත්ත chart එකේ ඔයාලට එහා පැත්තේ පොඩ්ඩක් පෙරලා බලුවොත් ඉතා පැහැදිලි right. ලියන්න ඊළඟ මාතෘකාව වියෝජකයි. තුන්වෙනි මාතෘකාව වියෝජකයි. මොකද වියෝජකයින් කියන්නේ? අර ශාකා සත්තු මිය ගියාට පස්සේ ඒ මියගිය ශාකා සත්තු ජීර්ණය කළා, දිගාපත් කළා පරිසරයට එකතු කරන අයට අපි කියන්නේ මොකද? වියෝජකයින් කියන්නේ. ලියමු පුතා. මල ජීව දේහවල ඇති සංකීර්ණ කාබනික සංයෝග සරල සංයෝග බවට විදහෙලෙමින් වියෝජකයින් නැත්නම් වියෝජනයයි විදහෙලීම වියෝජනය
මෘතෝපජීවීන් වන බැක්ටීරියා දිලීර වැනි සුද ජීවීන් ස්තරට බැක්ටීරියා දිලීර වැනි සුද ජීවීන් වියෝජකයන් ලෙස හැඳින්වේ. මාතෘකාව ලියන්න පාරිසරික පිරිමීඩ. පාරිසරික පිරිමීඩ. පාරිසරික පිරිමීඩ. පාරිසරික පිරිමීඩ. ඉවද? right. පාරිසරික පිරිමීඩ කියන්නේ මොකක්ද පුතාදෙනි? අපි ගත්තොත් වර්ග තුනක් තියෙනවාමයි පාරිසරික පිරිමීඩ. සංඛ්‍යා පිරිමීඩ, ජෛව ස්කන්ධ පිරිමීඩ සහ ශක්ති පිරිමීඩ කියලා. මේගොල්ලන්ගේ ඉන්න සංඛ්‍යාව අනුව මේ 10ක් අපි ගත්තොත් මේ 10 ශාක වලට වඩා පළඟැටියෝ අඩුයි. පළඟැටියන්ට වඩා පරිසරයේ ගෙම්බු අඩුයි. ගෙම්බන්ට වඩා නයි සංඛ්‍යාව අඩුයි. නයි සංඛ්‍යාවට වඩා උකුසු සංඛ්‍යාව අඩුයි. එහෙනම් මම කියන්නේ යම් පරිසර පද්ධතියක් අපි ගත්තොත් ඒ පරිසර පද්ධතියේ ඉන්න සත්තු ගණන් කරොත් ශාක තමයි වැඩිපුරම සංඛ්‍යාව. මම සංඛ්‍යා පිරිමිඩයක් අනේ. ඊළඟ පළඟැටිය ඊට වඩා චුට්ටක් සංඛ්‍යාවෙන් අඩුයි. මම ඒක ළමයි තීව්‍ර ප්‍රස්ථාර හරස් අතර දෙන්නේ. තීව්‍ර ප්‍රස්ථාර. ඔය ගණිතේදී තීව්‍ර ප්‍රස්ථාර කරන්නේ ඒක. උසට ස්තම්භ ප්‍රස්ථාර කිව්වේ ඒක නේද? ඊළඟට ගෙම්බෝ ඊට වඩා අඩුයි ගෙම්බෝ. නයි ඊටත් වඩා අඩුයි උකුස්සෝ ඊටත් වඩා අඩුයි. බලන්න කොහොමද පිරිමීඩයක් හැදෙන්නේ. ඒකයි මේකට සංඛ්‍යා පිරිමීඩ කියන්නේ. මේ මම අද දින ආහාර දාමයේ තුල ඉන්න සත්තුන්ගේ සංඛ්‍යාව අනුව තමයි මේ පෙන්නුමින් මේ කොටුව සංඛ්‍යාව මේ කොටුවේ ප්‍රමාණය නිරූපණය කරමින් අන්දහම අපිට පුංචි පිරිමීඩයක් තමයි නිර්මාණය වෙන්නේ. පැහැදිලිද? ඊළඟ මේගොල්ලෝගේ ජෛව ස්කන්ධයන් කියලා බැලුවොත් නේ වියලි බාර ගන්නවා. ඒ කියන්නේ ලෝක මේ යම් පරිසරයක කරන්ට් වල දෙන්නේ නිකන් අපි ගත්තොත් ශාකයේ පරිසරයේ ඉන්න ශාකයන් ප්‍රදේශයක සීමාවක් ගන්න. ලංකාවේ නම් ලංකාවේ නැත්නම් ලංකාවේ අපි දුක සිංහරාජ වනාන්තර කියලා එක කොටසක් විතරක් ගන්න. ඒක කොටස් තුන තියෙන ශාක කියලා බලන්න කොච්චරද කියලා. ඒ ප්‍රමාණයට වඩා පළඟැටිය කියලා බැලුවොත් ඊට වඩා අඩුයි. ඊට වඩා අඩුයි ළමයි සංඛ්‍යාව අඩු නිසා ගෙම්බෝ ප්‍රමාණය කියලා බැලුවොත්. ඒතර නයි වියලි බර තමයි ගන්න ඕනේ. ඊළඟ උකුස්සෝ. ඒකත් අපිට මොනවාමයි? ජෛව ස්කන්ධ පිරිමීඩ. තමයි ඒගොල්ලෝගේ ස්කන්ධය අනුව වල. ශක්ති පිරිමීඩ ගත්තොත් නම. මෙහාට යන්න ශක්තිය අඩු වෙනවා. සාමාන්‍යයෙන් ඉදිරියට ශක්තිය ගලාගෙන යන 10යි 90ක් අපත යනවා. දැන් අපි ගත්තොත් උත්තේ ශාකයක් කන්නේ දැන් ශාක පළඟැටිය විසින් ආහාර ගන්නකොට පළඟැටිය ඇතුළට යන්නේ 10යි ශක්තිය. දැන් මෙයාට ලැබෙනවා සූර්යයාගේ ශක්තිය. සූර්ය ශක්තිය. તો සූර්යයාගෙන් තමයි මේ ශාක වල ශක්තිය ලැබෙන්නේ. එතකොට සූර්යයාගේ ශක්තිය 100ක් ආවම 90ක් අපතේ ගිහිල්ලා මේ මෙතන ලැබෙන 10යි. ශාකවල ලැබෙන 10යි. ඊට පස්සේ ඒකෙන් ළමයි ඒ ලැබිච්ච ප්‍රමාණයෙන් 10යි පළඟැටියට යන්නේ 90ක් අපතේ. ඒකෙම 10යි ගෙම්බට යන්නේ ශක්තිය 90ක් අපතේ යනවා. ඒකෙන් 10යි ණයාතුරට යන්නේ 90ක් අපතේ යනවා. ඒ ප්‍රමාණෙම 10යි උකුස්සට යන්නේ 90ක් අපතේ යනවා. ඇයි මේ අපතේ යන්නේ? මෙහෙමනේ. දැන් ශාක පළඟැටිය අවසි ශාක ගන්නකොට ගහේ හැම කොටසක්ම පළඟැටියක් යනවා නෑ. ගහේ පත්‍ර ටික විතරක් කයි මුල් ටික කඳ සහ අනිකුත් දේවල් අපතේ යනවා. ඉතින් ශක්තිය අපතේ යනවා. පළඟැටිය ගෙම්බ විසින් පළඟැටියක් කනකොට එකක් තමයි දැන් මෙයාගෙන් ගත්ත ශක්තිය මේ ශාක වලින් ගත්ත ශක්තිය පළඟැටිය එදිනදා ජීවිතේ පවත්වා ගන්න යම් ශක්ති ප්‍රමාණයක් වැය කරනවා. මල බහිස්රාජ ද්‍රව්‍ය විදිහට තව ප්‍රමාණයක් ශක්තිය වැය වෙනවා. ඊළඟට ළමයි ගෙම්බා මේ පළඟැටිය කනකොට ගෙම්බා පළඟැටියගේ හැම පාර්ට් එකක්ම කන්නේ. හැම පාර්ට් එකක්ම කන්නේ. දැන් ඔයගොල්ලෝ සමහර මලකුණු කනවනේ. සමහර මාංශ ආහාර ගන්නවා. ඒ සතාගේ හැම කොටසක්ම ඔයගොල්ලෝ කනවා. දැන් හරක් මාස් ගන්න අය ඉන්නවා මෙතන. නේද? හරකගේ අන්දේක කනවද ඔයගොල්ලෝ? නෑනේ. බඩවැල් ටික කනවද? කන අය ඉන්නවනේ. උන්ගේ බඩවැල් ගන්නවා නම් හැරගෙන ඒවත් හරක්. ඒක මම හිතුවා තියෙනවා. නේද? හරකගේ අන්දේ කනවද? කනවද නැහැ මම ඒක. අන්න නැහැ කියලා හිතනවා. කුර ටික කපලා ගන්න සුප් එකක් එක්ක හදලා බලනවද? නෑ. ඒ වගේ අපතේ යනවනේ යම් ප්‍රමාණයක් අස්ති වගේ දේවල්. එතකොට ඒවා තමයි අපතේ යන හානියක ප්‍රමාණය.
පැහැදිලිද? ඊළඟ පෝෂී මට්ටමට යන්නේ 10%. දැන් මම ශක්තිය අපි ගණනය කරොත් ළමයි ශක්තිය දැන් ශාකවලට 100 ජූල් 10000ක් තිබුණොත් ශාකවල ජූල් 10000ක් තිබුණොත් ශක්තිය පළගෙඩියා තුල තියෙන ශක්තිය කීයද? 110යි තියෙන්නේ. එහෙනම් මේක 100ෙන් බෙදලා 10ෙන් ගුණ කරන්න ඕන. 10000 100ෙන් බෙදලා 10ෙන් ගුණ කරාම බෝල දෙකට බෝල දෙකක් කපලා මේ 10 100ෙන් ගුණ කරාම 1000යි නේද? එතන 1000යි. ඒ කියන්නේ පළගෙඩියා තුලට යන්නේ ජූල් 1000. ඕකෙන් තව බෝලයක් අඩු වෙනවා පළගෙඩියා තුලට. මොකද කියනවා 100යි. ඕකෙන් තව බෝලයක් අඩු වෙනවා බිඳුවක් අඩු වෙනවා. ණය තුලට එනකොට එතන කියන්නේ 10යි. උකුස්ස තුලට එනකොට තව බිඳුවක් අඩු වෙනවා. කියන්නේ 100ට 1. නැත්නම් ජූල් එක. 10යි. එතකොට ඔය තේරෙනවා ආහාර දානයක ඊළඟ දානට අනුව 10යි යන්නේ. ඒ නිසා ජූල් 10000 ශාකවල ගබඩාවලා තිබෙන ශක්තිය උකුස්සා තුලට යනකොට ජූල් එකක් බවට පත් වෙනවා. පැහැදිලිද? එතකොට මේ තමයි මේ ශක්ති කලය. අපි මේ ශක්තිය ප්‍රස්ථාරගත කරොත් මේ ආකාරයට ශක්ති පිරමීඩයක් ගන්නවා. ශක්ති පිරමීඩයක් ගන්නොත් අපිට මෙන්න ශාකවල ශක්ති ප්‍රමාණය අපි ලකුණු කරා. ඊට වඩා අඩුයි ළමයි පළගෙඩිය තුල, ගෙම්බ තුල, නයි තුල, උස්සා තුල තියෙන ශක්තිය. ශක්ති පිරමීඩය. පැහැදිලිද? right. දැන් මේවට අපි කියනවා ළමයි ශක්ති පිරමීඩ කියලා. මේ මොනවද? ශක්ති පිරමීඩ. ශක්ති පිරමීඩ. දැන් මේ ශක්ති පිරමීඩ වලින් එකක් ළමයි මේ පිරමීඩ වලින් එකක් යටිකුරු පිරමීඩයක් නිර්මාණය කරනවා. ඒ තමයි සංඛ්‍යා පිරමීඩය. සංඛ්‍යා පිරමීඩයක් නිර්මාණය කරනකොට එක ශාකයක් ප්‍රයෝජිතගෙන අපි ලකුණු කරොත් පුතා ශාක එකක් ප්‍රයෝජිතගෙන අපි පිරමීඩයක් නිර්මාණය කරොත් එක ගහක් මත යන ජීවීන් හදාගෙන මේක යටිකුරු වෙනවා. මේ අනික් ඒවා කියන්නේ මේවා ශක්ති පිරමීඩ කවදාවත් යටිකුරු වෙන්නේ නැහැ නේද? තේරෙන්නේ? ජෛව ස්කන්ධ පිරමීඩ සහ මෙන්න මේ දෙක යටිකුරු වීමේ ඉඩ කඩ තියෙනවා. යටිකුරු වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? අපි ගත්තොත් පොල් ගහක් එක පොල් ගහයි. මත ජීවත් වෙනවා ළමයි පොල් කුරුමිනියෝ ගොඩක්. ඒ කුරුමිනියෝ 10ක් ඉන්නවා කියලා හිතුවද එහෙම වැඩි. එක පොල් ගහ තමයි මේ. පොල් ගහ මත යැපෙන කුරුමිනියෝ තමයි මේ. ඒතකොට සංඛ්‍යාව වැඩි. කුරුමිනියෝ මැරුණාට පස්සේ කුරුමිනියෝ දි รา පත් කරන සුත්‍රජීවීන් සංඛ්‍යාව ගණන් කරන්න බැරි සංඛ්‍යාව අනුව ඒගොල්ලෝ ඊට වඩා වැඩි. ඒතර මේ පොල් ගස කුරුමිනියෝ මේ බැක්ටීරියාව. තේරෙනවද? එතකොට ඒක මොන යටිකුරු වෙලා මේ පිරමීඩේ යටිකුරු පිරමීඩය. ඔයගෙම තමයි ස්කන්ධ පිරමීඩයත් යටිකුරු වීමේ ඉඩ කඩ තියෙනවා. අපි ගත්තොත් ළමයි ස්කන්ධ පිරමීඩයක් යටිකුරු කරන අවස්ථාවක් ජලජ ශාක නේද? ජලජ ශාක තියෙනවානේ. ඒ ජලජ ශාක කනවා කුඩා මාළු. කුඩා මාළු කනවා විශාල මාළු. ඒ අනුව ළමයි ස්කන්ධ පිරමීඩයක් යටිකුරු වෙන්න පුළුවන්, සංඛ්‍යා පිරමීඩයක් යටිකුරු වෙන්න පුළුවන්. කවදාවත් ශක්ති පිරමීඩයක් යටිකුරු වෙන්නේ නැහැ මතක තියාගන්න. ශක්ති පිරමීඩයක් යටිකුරු වෙන්නේ. අනිත් එක තමයි පරිසරය තුල ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. හැම ද්‍රව්‍යයක්ම චක්‍රීකරණය වෙනවා. හැබැයි කවදාවත් ශක්තිය ගලා යෑම චක්‍රීකරණය වෙන්නේ නැහැ. මේ බලන්න සූර්යයාගෙන් ශාකවලින් පළගෙඩියට පළගෙඩියන් ගින්නට උකුස්සට ඊපස්සේ ණයට උකුස්සට. උකුස්සගෙන් ආපහු සූර්යයාට එනවද? උකුස්සගෙන් සූර්යයාට එනවද? නැහැ. නිසා මේක චක්‍රානුකූල ශක්ති ගලා යාමක් පරිසරේ නැහැ. පරිසරයේ සියලුම දේ චක්‍රීයව යනවා. ආසම් චක්‍රය, ජල චක්‍රය, මූල ද්‍රව්‍ය චක්‍රය, ඔක්සිජන් චක්‍රය, කාබන් චක්‍රය, නාඩික චක්‍රය, චක්‍ර ගොඩයි. ඒවා චක්‍රානුකූලව සංසරණය වෙනවා පරිසරයේ තුල. හැබැයි ශක්තිය ගලා යෑම චක්‍රීය වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. පැහැදිලිද? ඊට අපි සටහන ලියන්න දුස් ටෙස්ට් දෙන්න. පිටුවන්ක 6 අපි ඉන්නේ. පාරිසරික පිරමීඩ කියලා ලියුවා. පිරමීඩ වර්ග නම් කරා. ලියන්න ඊට පස්සේ ළමයි සංඛ්‍යා පිරමීඩ ගැන ලියන මාතෘකාව සංඛ්‍යා පිරමීඩ. සංඛ්‍යා පිරමීඩ. සංඛ්‍යා පිරමීඩ. සංඛ්‍යා පිරමීඩ. සංඛ්‍යා පිරමීඩ. හිරුණි දිල්කි කනවත් දන්නේ
ඉන්නවනේ. අයි ඕෆ් කරන්නේ. data කැපෙනවා කියලාද? ඊළඟට එක් එක් පෝෂී මට්ටම් වලට අයත් ජීවීන් සංඛ්‍යාව පෙන්වන ප්‍රස්ථාරික නිරූපණය සංඛ්‍යා පිරමීඩ ලෙස හැඳින්වේ. සංඛ්‍යා පිරමීඩ ලෙස හැඳින්වේ. තියෙන ටික මෙය වර්ග මීටරයක වෙසෙන ජීවීන් සංඛ්‍යාව ලෙස දක්වයි. උඩුකුරු සංඛ්‍යා පිරමීඩ මෙන්ම යටිකුරු සංඛ්‍යා පිරමීඩ ඇත. ලියන්න පුතා ඒ පිරමීඩේ උඩම එකේ යැපෙන්න මොන යැපෙන්නද අවසානට මේ එක්කනද යටේ දාලා ලියන්නේ ශාකවලට ලියන්නේ නිෂ්පාදක. නිෂ්පාදකී ශාකවලට. විස්තර පුරවන්න. පළඟට ලියන්න අපි ලියන්නේ ප්‍රාථමික යැපෙන්න. ඇටි කුකුලට ලියන්නේ ද්විතීක යැපෙන්න. උකුස්සට ලියන්නේ තෘතීක යැපෙන්න. තෘතීක යැපෙන්න. හරි. ඊට පස්සේ එන්න යටිකුරු පිරමීඩයට ඒකෙත් ළමා කොට පේනවා ලියලා තියෙනවා පොල්ගස කුරුමිනියා සහ කෘමි පරපෝෂිතය. ඒ අනුව ළමයි නිෂ්පාදකින් ප්‍රාථමික යැපෙන්නන් සහ ද්විතීක යැපෙන්න නම් කරලා දෙනවා. එන්න ඊට පස්සේ ඊළඟ මාතෘකාව මම පැහැදිලි කරලා ඉවර කරා ජෛව ස්කන්ධ පිරමීඩ. ජෛව ස්කන්ධ පිරමීඩ. ජෛව ස්කන්ධයක් කියනු ස්කන්ධය යනු ජෛව ස්කන්ධය යනු ජීවීන් තුල අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයයි. එක් එක් පෝෂී මට්ටම් වලට අයත් ජීවීන්ගේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පෙන්වන ප්‍රස්ථාරික නිරූපණයේ ජෛව ස්කන්ධ පිරමීඩ ලෙස හැඳින්වේ. ජෛව ස්කන්ධ පිරමීඩ ලෙස හැඳින්වේ. right. ජෛව ස්කන්ධ පිරමීඩ ලෙස හැඳින්වේ. ජෛව ස්කන්ධ පිරමීඩ. ඊට පස්සේ මොකද තියෙන්නේ? ජෛව ස්කන්ධ පිරමීඩ ලෙස හැඳින්වේ. එක් එක් පෝෂී මට්ටම් වලට අයත් ජීවීන්ගේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පෙන්වන ප්‍රස්ථාරික නිරූපණයේ ජෛව ස්කන්ධ පිරමීඩ ලෙස හැඳින්වේ. දෙල්කේ මේ ජීවීන්ගේ වේලිබර සලකා වර්ෂයකට වර්ග කිලෝමීටරයට ග්‍රෑම් ග්‍රෑම් ලෙස දක්වයි. කොහොමද ළමයි ඒක ලියලා තියෙන්නේ බලන්න. ඒකක ඊය ඍණ 1 කියන්නේ වර්ෂයට. m ඍණ 2 කියන්නේ වර්ග මීටරයට. g කියන්නේ ග්‍රෑම්. එතකොට ඊයට කියන්නේ වර්ෂයට වර්ග මීටරයට ග්‍රෑම්. පැහැදිලි නේද? ඊළඟට ජෛව ස්කන්ධ පිරමීඩ බොහෝ විට උඩුකුරුය. එහෙත් කලාතුරකින් ජලජ පරිසර ආශ්‍රිතව ජෛව ස්කන්ධ පිරමීඩ යටිකුරු විය හැකිය. right බලමු අපි ද්විතීක යැපෙන්නන් තමයි උකුස්සෝ. ද්විතීක යැපෙන්න උකුස්සා. ඊට පස්සේ ද්විතීක වැරදුනා. නිෂ්පාදකයන් තමයි ශාක ප්‍රාථමික යැපෙන්න පළඟටියා ද්විතීක යැපෙන්න උකුලා ද්විතීක යැපෙන්න උකුස්සා. අනිත් පැත්තේ යටිකුරු විදිහ අපිට බලන්න. යටිකුරේක නිෂ්පාදකය විද්දගන්නේ ජල ශාක ඒවා කනවා කුඩා මාළු කනවා විෂම මාළු. ඒ යන එක යටිකුරු වෙලා තිනවා. right ලියන්න ඊළඟ මාතෘකාව ශක්ති පිරමීඩ. ශක්ති පිරමීඩ. ශක්ති පිරමීඩ. බලන්න ඔයගොල්ලෝ ඥාතියෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා නේද? ඔයගොල්ලෝ ඥාතියෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා. එයාත් නිකන් ඉයර්ෆෝන් එකක් උඩ ගහගෙන ඉන්නේ නේ. හරි. ඉයර්ෆෝන් යන්නලා මේ දෙක අන් දෙක එයාත් ඔන්ලයින් නෙල්ලා වගේ මට පේන්නේ. ඔයගොල්ලෝ ඥාතියෙක් වගේ කෙනෙක් නෑ ඔන්ලයින් නෙල්ලා. හරි. එතකොට බලන්න මේකේ මාතෘකාව පිළිවුවා ශක්ති පිරමීඩ කියලා. එක් පෝෂී මට්ටමක් කරා ගමන් කරන ශක්ති ප්‍රමාණය පෙන්වන ප්‍රස්ථාරික නිරූපණයේ ශක්ති පිරමීඩ ලෙස හැඳින්වෙනවා. මේ වර්ෂයකට වර්ග මීටරයට කිලෝ ජූල් කොහොමද එමනම් ඒකකේ ඊයට වර්ග මීටරයට
කිලෝජූල් තමයි ඒකකය. වර්ෂයකට වර්ග මීටරයට කිලෝජූල් ලෙස දක්වයි. ජෛව ගෝලය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන ප්‍රධාන ශක්ති රූපය තමයි සූර්යයා. ඒක කෙලිුවේ නේද? ලියන්න ඒකක. ස්තනක් තියෙනවා ඒක කෙලියන්න. වරන් තුල ඒක කෙලියන්න. ඉවද? ඊට පස්සේ ජෛව ගෝලය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන ප්‍රධාන ශක්ති ප්‍රභවය සූර්යයා වේ. කිසියම් පෝෂි මට්ටමක සිට ඊට ඉහළින් ඇති පෝෂි මට්ටම සම්ප්‍රේෂණය වන්නේ 10%ක ශක්ති ප්‍රමාණය. 10%ක ස්තනට දාන්න 10% කියලා. ශක්ති ප්‍රමාණය 90ක් ස්තනට 90ක්. පරිසරයට හානි වේ. මෙසේ ශක්තිය අපත යාම ශක්ති උත්සර්ජනය ලෙස හැඳින්වේ. යටින් ඉරක් ගහන්න පුතා මේ ශක්ති හානි වෙන ක්‍රියාව කියන්නේ මොකද්ද? ශක්ති උත්සර්ජනය කියලා. යටින් ඉරක් ගහන්න ශක්ති උත්සර්ජනය. මේ නිසා සෑම විටම ශක්ති පිරමීඩවල ඉහළට යන විට අඩු ශක්තිය අඩු වන බැවින් කිසි විටක යටිකුරු නොවේ. මතක තියාගන්න ශක්ති පිරමීඩයක් කවදාවත් යටිකුරු වෙන්නේ නැහැ. දැන් අපි පොඩ්ඩක් බලමු. ඇයිද පුතා මෙහෙම මේගොල්ලෝ කියන්නේ ශක්ති පිරමීඩය මේ ශක්තිය හානි වුණේ කියලා. බලන්න මේ හරක දිහා. හරක කෑවා ශක්තිය 100%යි ආහාර වලින් ගත්තා. ඒකෙන් 160ක් ශ්වසනයේ විදියට වැය වුණා. බලන්න පිටකොන්ද පැත්තේ දිනවා. ශ්වසනයේ විදියට 160ක් වැය වෙනවා. ඊට බඩ පැත්තේ දිනවා. දේහ පටක වල ගබඩා වෙන්නේ 110යි. බලන්න පස්ස පැත්තේ දිනවා හරකගේ මොනවද? පස්ස පැත්තේ දිනේ ගොම තමයි ඔය කියන්නේ ඉතින්. බයිස්ත්‍රාවි හා මල ද්‍රව්‍ය ලෙස බැහැරෙනවා 130ක්. ඒ 130යි කොන්ද උඩින් තියෙන 160 එකතු කරාම කීයද? 90යි. එතකොට 110යි මේ දේහ පටකවල ශක්තිය ගබඩා වෙන්නේ. පැහැදිලිද? හරි. ඒක තමයි ඊළඟ ආහාර දාමයට ගමන් කරන්නේ. කියවනේ ආහාර දාමවල පුරුක් සංඛ්‍යාව බොහෝ විට පුරුක් 5කට වඩා අඩුවන්නේ මෙම ශක්ති හානිය නිසායි. පුරුක් 5කට වඩා අඩුවන්නේ මෙම ශක්තිය හානිය නිසායි. ඒක ලියන්න දෙයක් නැහැ නේ. රයිට්. එතකොට ඒ ශක්ති මට්ටම් මම අර ගානක් ඇදුවේ බෝඩ් එකේ 10000යි ඒකෙන් 1000 බිඳුවක් අඩු වෙලා 10%යි යන්නේ 1000යි ඒකෙන් ඊළඟ බිඳුවක් අඩු වෙලා 100යි නඩ 10යි බවට පත් වෙනවා නේද? හරි එහෙමයි යන්නේ. අපි ඊළඟ පිටුවට එමු. මේ පිටුව අවසానයි. 8 වෙනි පිටුවට එමු. ලියන්න මාතෘකාව ජෛව භූ රසායන චක්‍ර. ජෛව භූ රසායන චක්‍ර. ජෛව භූ රසායන චක්‍ර. තමයි පරිසරය තුල මම කියවනේ විවිධ චක්‍ර පවතිනවා කියලා. ඒ කියන්නේ ඔක්සිජන් චක්‍රය, කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, ඛනිජ චක්‍රය, පාෂාණ චක්‍රය, ජල චක්‍රය ආදී වශයෙන් චක්‍ර මේ පරිසරයේ තියෙනවා. ස්වභාවිකව ද්‍රව්‍ය පරිවහණය වන චක්‍ර පරිසරයේ තියෙනවා. චක්‍ර. අපිට බැරිත් ඕකනේ චක්‍රේ බැරි නේද? ආ. චක්‍රේ බැරි. අපි ශනිකව හුවොත් උතර බැරි හැබැයි. විනාඩි 5-10ක් දුන්නම චක්‍රේ කොහමද? දැන් මේ බලන්න. ඔන්න වැස්මී වලාකුළු. වැස්ස විදිහට ලැබෙනවා මේ පොළොවට ජලය. ලැබිලා ඊට පස්සේ පහත් ප්‍රදේශවල ගලාගෙන ගිහලා ජලාශවල පිරෙනවා. ඒ වගේම ශාක විසින් අවශෝෂණය කර ගන්නවා. ඊට පස්සේ තමයි මේක නැවත වාෂ්ප වෙලා වාෂ්පීකරණය වෙලා නැවත වලාකුළු බවට පත් වෙනවා. මේක උස්සේ දෙනවා නැවත වලාකුළු බවට පත් වෙලා නැවත වැස්ස විදිහට වලාකුළු වලින් නැවත පසට ලැබිලා මේක තමයි අපි චක්‍රයක් කියන්නේ. මේකට කියන්නේ මොන චක්‍රයද? දෙවරක් චක්‍රය. මේකට මොන චක්‍රයද කියන්නේ? ජල චක්‍රය. මොන චක්‍රයද? ජල චක්‍රය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ ජල චක්‍රය තමයි මේ තියෙන්නේ. ඒක මම කියලා දෙන්නේ නැහැ ළමයි මේක අපි ලියන්නේ නැහැ මොකද
මේක අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න කතාවක් ජල චක්‍රය වැඩි කවුරුත් මෙතන ඉන්න විදියක් නැහැ. නේද? ඊට පස්සේ අපි දැන් මේ පරිසරයේ තියෙන කාබන් චක්‍රයයි නයිට්‍රජන් චක්‍රයයි තමයි ඉතාමත් වැදගත්ම චක්‍ර දෙක. ඒ චක්‍ර දෙක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි වැඩිදුර විස්තර සංකීර්ණාත්මකව කතා කරමු. දැන් කාබන් චක්‍රය අපි ඉස්සෙල්ලා විනාඩි කතා කරන්නේ ඊට කලින් පොඩ්ඩක් සටහන කියලා දාමු. රයිට්? කියවන්න හැමෝම අටවෙනි පිටුවේ තියෙන සටහන. ජෛව ගෝලය තුල වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය ඔස්සේ, ඒ කියන්නේ වායු ගෝලය කියන එක දන්නවා, ජල ගෝලය තමයි ශිලා ගෝලය ඔස්සේ අත්‍යවශ්‍ය රසායනික සංඝටක චක්‍රීයව සංසරණය වීම ජෛව භූ රසායනික චක්‍ර ලෙස හඳුන්වයි. ජලය මෙන්ම කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆොස්ෆරස් යනාදී චක්‍රීය ලෙස සංසරණය හේතුවෙන් ස්වභාවික පරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීමට හැකි වී ඇත. ලියන්ට කාබන් චක්‍රය මාතෘකාව. කාබන් චක්‍රය. කාබන් චක්‍රය. දැන් පුතා ඔයගොල්ලෝ කොළ කෑලි අරගෙන දැන් නෙමෙයි මේක උනාට පස්සේ මේ කාබන් චක්‍රය දැම්ම පාඩම් කරලා අවසන් කරන්න. ආයි ඔයගොල්ලෝ හිතන්න එපා විභාගෙට ඉස්සෙල්ල දවසේ තමයි මම කාබන් චක්‍රය පාඩම් කරන්නේ කියලා. තේරෙනවද ඔයගොල්ලෝගේ මේ තියෙන මේ හිතට විදිහලා. නේද? එයාට විභාගෙට ඉස්සෙල්ල දවසේ මතක් වෙන්න ඕනේ ඔයගොල්ලන්ට. මගෙත් දෙක රැඳලා හිටියොත් මම මතක් කරයි. කාබන් චක්‍රය මේ විභාගෙට ඉස්සෙල්ල දවසේ. අද ඔයගොල්ලෝ දැන් පාඩම් කරනවත් තියෙනවනේ. පාඩම් කරනකොට නිදිමතක් වගේ ආවොත් එහෙම නිදා ගන්නවා. නේද? දැන් නිදාගෙන මම හිත උදේම පාඩම් කරනවා කියලා. දැන් ඒ තමයි ඔයගොල්ලෝගේ මොළය විසින් ඔයගොල්ලෝ හසුරවන. එහෙම කරන්න දෙන්න එපා ළමයි. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ මොළය හසුරවන්න. ඔයගොල්ලෝ විසින් ඔයගොල්ලෝගේ මොළය හසුරවන්න. ඔයගොල්ලෝ කියන්නේ නැහැ. උදේට නෙවෙයි. දැන් පාඩම් කරන්න ඕන. ඉතින් පොඩ්ඩක් කම්මැලි නිදිමත ගතියක් ආවා. පොඩ්ඩක් ඒක ඇරෙන්න මොන හරි වෙන වැඩක් කරලා. නේද? ගෙදර මල්ලි කෙනෙක් ඉන්නවනම් නැත්තම් කවුරු හරි ඉන්නවනම් රණ්ඩු කරන කෙනෙක් ගිහිල්ලා එයා නිදාගෙන ඉන්නවා. එයාගේ බෙඩ් සීට් එක ඇදලා දාන්න. නේද? ඊට පස්සේ ඔයගොල්ලෝ නියම නිදිමත නැති වෙලා යයි. උගෙන් කුඩු ටිකක් කරනවා. බෙඩුන් අහනවා ඕන හරි කළා නේද? හරි. දැන් කොහොම හරි නිදිමතයිනේ අරින්න ඕනේ. නේද? රයිට්. ඒ වගේ වැඩක් කරන්න උඩට නිදිමත ගතිය නැතිලා යනවා. ටිකක් මහන්සි වුණාම ඉස්කෝලේ ගිහිල්ලා ආවම නිදිමත දැනෙන එක සාමාන්‍යයි. ඒක නිදිමත කඩා ගන්නයි. හැමදාම ඔය නිදිමරණ එක නෑනේ. ඉගෙන ගන්න කාලය තුල විතරයි. නිසා ඒක ඊට පස්සේ හරියට කරගත්තොත් හරි. මේ දවස්වල ඉඳාගෙන හොඳට සැපගත්තොත් අනාගතේ සැප නැති වෙලා යනවා. නේද? ඒ නිසා ඔයගොල්ලෝ නිර්මාණය කරගත්ත සීන මාලිගා, ඉතින් මවාගත්ත ඔක්කොම සීන මාලිගා ටික තුන් වෙලා යනවා නේද? හරි. දැන් බලමු අපි කාබන් චක්‍රය අඳින්නේ කොහොමද කියලා. මෙතන බෝඩ් එක දිහා චුට්ටක් බලා ගන්න. ඊට පස්සේ මම බෝඩ් එකේ හැදිරි කරන්න. ඉස්සෙල්ලාම පටන් ගන්න පුතා කොතනින්ද පටන් ගන්නෙ? වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් කියලා පටන් ගන්න. වායුගෝලීය. ඊට පස්සේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රභාසාස්ත්‍රසිනිකට සාක වලට එන්නේ කොහොමද? ප්‍රභාසාස්ත්‍රසිනිකට කාබන් ඩයොක්සයිඩ් ප්‍රභාසාස්ත්‍රයෙන් පුරා ගන්නවා. ඊළාට සාක කනම කවුද පුතා? සත්තු. ඊට පස්සේ ශාකයි සත්තුයි දෙකලම මැරෙනවා මල ද්‍රව්‍ය වලට කාබන් එනවා. මල බයිස්ටාගර් කාබන් තියෙනවනේ. ඊට පස්සේ ඒවා පසට යට වෙලා අවුරුදු 10 ගණනක් තිබුණොත් ඉන්ධන බවට පත් වෙනවා. ඉන්ධන දහනය කිරීමෙන් වායුගෝලයට නැවත කාබන් ඩයොක්සයිඩ් එනවා. ඒ වගේම සත්තුන්ගෙන් එනවා ළමයි ශ්වසනය කරනකොට එනවා. ඒ වගේම මල බහිස්රාද්‍රව්‍ය ළමයි සුද්ධ ජීවීන් මගින් වියෝජනය කරනකොට එනවා. දි รา පත් වීම දෙනවා. සාක ශ්වසනය කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට එනවා. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ලැබෙන ක්‍රම ගොඩයිනේ. ශ්වසනය, වියෝජනය නේද? දහනය වගේ දේවල් වලින් කාබන් ඩයොක්සයිඩ් උන්තරම් පරිසරයට ලැබෙනවා. මේ පරිසරයෙන් ඉවත් වෙන එකම එක ක්‍රියාදාමයයි කියන්නේ මොකක්ද? වායුගෝලයෙන් ඉවත් වෙන එක ක්‍රියාදාමයක් ප්‍රභාසංශ ඒක තමයි සාකාවරණ ඉවත් කරන්න එපා කියන්නේ. රැක ගන්න කියන්නේ මොකද්ද නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යනවා. නේද? ඉහළ ගියොත් ඇති වෙනවා අපි කියනවා හෘදාකාර ආශයන කියලා. මේ පාඩමේ අවසානට අපි ඒවා සාකච්ඡා කරනවා. දැන් අපි කොහොමද මේක අදින්නේ ළමයි? මෙහෙම. දැන් ඔයගොල්ලන්ට ওই දකුණු පැත්තෙන් පොඩි ස්තනක් තියලා තියෙන එක අඳින්න තමයි. අපි ලියනවා වායුගෝලීය CO2 වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් රයිට් ඊළඟ ඒක තමයි ද්‍රව්‍යයක් ඒ ද්‍රව්‍ය අපි රවුන්ඩ් කරනවා රයිට් ඉක්මනින් පුතා මේක
වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ පුතා මෙහෙම. අපි මේ ෆ්ලෝ chart කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මොනවද? ෆ්ලෝ chart. ගැලීම් සටහන් නැත්නම් ෆ්ලෝ chart කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. මේ ෆ්ලෝ chart වල තියෙන නීතියක් මොකද්ද? යම් ද්‍රව්‍යයක් ලියන්න ඕන රෝමක් තුල හෝ කොටුවක් තුල. ඒ ද්‍රව්‍යයෙන් අනිත් ද්‍රව්‍ය ලැබෙන ක්‍රියාවලිය ඊතලයේ මත ලියන්න පුළුවන් වෙනවා. මම කියන්නේ තේරෙනවද? යම් ද්‍රව්‍යයක් ක්‍රියාවලියක් කවදාවත් රවුමක් හෝ කොටුවක් තුල දාන්න බෑ. ෆ්ලෝ chart වල නීතිය එකයි. රවුම තුල ලියන්නේ ද්‍රව්‍යයක් පමණයි. ඒ ද්‍රව්‍ය ඊළඟ රවුම ලියනවනේ. ඒකේ ද්‍රව්‍ය ලියලා මේ ද්‍රව්‍ය බවට පත් වෙන ක්‍රියාව ඊතලේ දාලා ඊතලේ මත ලියන්න ඕනේ. කිසිය මොන ක්‍රියාවෙන්ද මේක මෙහෙම වෙන්නේ කියන්නේ. පැහැදිලිනේ? එතකොට වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ එනවා පුතා ශාකවල. ශාක කියන්නේ ද්‍රව්‍යයක් නේද? එතකොට එන්නේ කොහොමද ශාක වලට? මොම ඊතලෙන් දාලා ඊතලේ මත ලියන්න ඕනේ නම් එන්නේ කොහොමද කියලා. කොහොමද එන්නේ? ප්‍රභා සංශ්ලේෂණය. ඉතින් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ද්‍රව්‍යයක්ද? නෑ. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ද්‍රව්‍යයක් නෙවෙයි. ඒක සිදුවන ක්‍රියාව. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ශාක වල ලැබෙන්නේ කොහොමද කියලා. ඊළඟට ශාක කනව පුතා සතුන් කියන්නේ ද්‍රව්‍යයක් නේ. සතුන් වලට යන්නේ කොහොමද මේ ශාක වල තියෙන කාබන්? මේතර කාබන් ශාක වලට ආව ශාක වල කාබන් සතුන්ට යන්නේ කොහොමද? සතුන්ට යන්නේ කොහොමද? මෙතන උපදින විකල පුතේ යන්නේ. ආහාර ලෙස ගැනීම. නැත්නම් අනුභවය. නැත්නම් ආහාර ලෙස ගැනීම. කනකොට තමයි යන්නේ. ඊට පස්සේ ශාකයි සතුනුයි එකතු වෙනවා ළමයි මෙතන මල බහිස්රාවී ද්‍රව්‍ය. මල බහිස්රාවී ද්‍රව්‍ය. මල කියන්නේ මැරිච්ච සහ බහිස්රාවී ද්‍රව්‍ය. ඒතර මේක බහිස්රාවය සහ මරණය. මරණය කියලා අපි කියනවා බහිස්රාවය මරණය. ඒකෙන් තමයි මල බහිස්රාවී ද්‍රව්‍ය මල ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍ය දෙන්නවා. ඊට පස්සේ මේවා ළමයි පසක යට වෙලා අවුරුදු 10 ගණනක් පැවතීමෙන් හදන මොනවද? ෆොසිල් ඉන්ධන. ෆොසිල් ඉන්ධන. ඉතින් ෆොසිල් ඉන්ධන හැදෙන ක්‍රියාව අපි කියන්නේ ෆොසිලීකරණය කියලා කියනවා. නැත්තම් අධික පසක යට වෙලා අධික උෂ්ණත්වයට පීඩන ලක් වීමෙන් කරනවා. නැත්තම් මෙතන අපි ගන්නවා ෆොසිලීකරණය. ෆොසිලීකරණය කියන්නේ ෆොසිල බවට පත් වෙනවා. ඒකට පසට යටලා අවුරුදු 10 ගණන් තියෙනවා. අවශ්‍යනේ මේ ලියන්න ඕනේ. ලියන්න නෑ වගේ මට. ඊළඟට දැන් කොහොමද මේවා එකතු වෙලමයි වායුගෝලයට එකතු වෙන්නේ කොහොමද ෆොසිල වලින් කාබන් ඩයොක්සයිඩ් දහනය වගේ. දහනය. සතුන්ගේ කොහොමද එකතු වෙන්නේ මෙතන? ශ්වසනය නිසා. ශ්වසනය. කොහොමද ශාක මේ මලද බහිස්රාවී ද්‍රව්‍ය වලින් එකතු වෙන ළමයි කාබන් ඩයොක්සයිඩ් ආපහු වායුගෝලයට වියෝජනය දි รา පත් වෙනකොට වියෝජනය වගේ. කොහොමද ළමයි මේ ශාක වලින් මේ යන්නේ මේ මෙතෙන්ද වායුගෝලයට ඒ ශ්වසනය. මෙන්න කාබන් චක්‍රය අපි දැන් ඇඳලා ඉවරයි පුතා. එතකොට මේක කටපාඩම් කළ යුතුද? නැහැ. ඔයගොල්ලෝ හිතන්න නැවත මම කිව්වේ ඒකයි. පොලයක් අරගෙන ඔයගොල්ලෝ ලියන්න පුතා අටුසටහන් පොලය අරගෙන දැම්ම පාඩම් කරලා අවසන් කරන්න මේ පන්ති වුණාට පස්සේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වල කාබන් ශාක වලට. ශාක වලින් සතුට යනවා. සත්තුයි ශාකයි මල බහිස්රාවී ද්‍රව්‍ය වලට පත් වෙලා ඊට පස්සේ වගේ ෆොසිල් ඉන්ධන නේද ඊට පස්සේ වායුගෝලයට එකතු වෙනවා. අයි කල්පනා කරන්න මේ වගේ කොහොමද වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ මේක ඉවරයි. මේක තමයි කාබන් චක්‍රය. පැහැදිලිනේ? හරි. අපි සටහන පොඩ්ඩක් සම්පූර්ණ කරනවා. කියවන්නේ. ජෛව ගොඩ තුළ කාබන් චක්‍රීකරණ ආකාරයවත් කාබන් චක්‍රය මෙමගින් නිරූපණය වේ. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ලැබෙන ක්‍රම මොනවද? ශාක ශ්වසනයයි. කාබන් ඩයොක්සයිඩ් ලැබෙන ක්‍රම ටික මොනවද? ශාක ශ්වසනයයි, සතුන් ශ්වසනයයි, ඉන්ධන දහනයයි, මල ද්‍රව්‍ය වියෝජනයයි. මෙහි සතුන් නොවුණු වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන ක්‍රම ඇත. වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන ක්‍රම ඊළඟ බලමු. මෙහිදී
සඳහන් නොවුණු සතුනේ සඳහන් නොවුණු කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ කර්මාන්තශාලා වලින් පරීක්ෂණාගාර වලින් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා. නේද? ඒවා අපි මෙතන සඳහන් කරලා නැහැ. ඊළඟට බලන්න වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන එකම එක ක්‍රමයක් තියෙනවා මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය පමණයි. right. ලියංග මාතෘකාව නයිට්‍රජන් චක්‍රය. මේකත් අර වගේම තමයි ඔයගලන්ට බලා ගන්න පොඩ්ඩක් කොහොමද කරන්නේ කියලා. ඔයගොල්ලෝ එකක් මම දකින්නකොට. මෙහෙමනේ. වායුගෝලයේ නයිට්‍රජන් වායුගෝලේ පටන් ගන්න. බලා ගන්න ඈ. මම මේ ඉතල යවන එක පේනවනේ. ඉන්න වෙනම ගන්න. වායුගෝලයෙන් පටන් ගන්න. පැනක් කරගෙන අදිමුකෝ. හරි. බලා ගන්න. මේ වායුගෝලයෙන් පටන් ගන්න. ඊට පස්සේ ළමයි පසේ නයිට්‍රේට බවට පත් වෙන්නේ කොහොමද? මේක තමයි පස. මොකද්ද මේ? පස ලියන්න එපා මම වෙන එකක් බෝඩ් එකේ ලියන්නේ. මේ මොකද්ද? පස. කොහොමද පසට එන ක්‍රම? අකුණු ගහනකොට වායුගෝලයේ නයිට්‍රජන් ළමයි අර ප්‍රතික්‍රියාවට ලක් වෙලා නයිට්‍රේට බවට පත් වෙලා වර්ෂා ජලයත් එක්ක එකතු වෙලා පසට ලැබෙනවා. තේරෙනවද? තව මෙතන නැති එකක් තියෙනවා මෙතන ලියලා නැහැ ඒක. ඒ තමයි මේ නයිට්‍රජන් ප්‍රයෝජ්‍යීකරණය කියන්නේ. මේ පැත්තේ ලියලා තියෙන එක. නයිට්‍රජන් ප්‍රයෝජ්‍යීකරණය කියලා තියෙන මෙතන මේ නයිට්‍රජන් ප්‍රයෝජ්‍යීකරණය. ඒ මොකක්ද? නයිට්‍රජන් ප්‍රයෝජ්‍යීකරණය කියලා තියෙන්නේ. ඕක ළමයි පසට ලැබෙන ක්‍රමයක්. ඒ කියන්නේ රයිසෝබියම් ඇසිටෝබැක්ටර් බැක්ටීරියාවයි රයිසෝබියම් කියන්නේ මූල ගැටි වල ශාක මූල ගැටි වල ඉන්න බැක්ටීරියාවයි මුන් දෙන්න එකතු වෙලා මේවා ප්‍රයෝජනගත හැකි තත්ත්වයට පත් කරනවා. ඒකල තමයි පසට එකතු වෙන්නේ. මෙතෙන් එකතු වෙන්නේ. මේ පසට එකතු වෙන්නේ. මෙතන මේ ශාක වලට උරා ගන්නකොද දැන් ශාක වලට උරා ගන්න පසට එන්නේ ප්‍රයිසෙල්ලා. නේද? කෙලෙම ශාකට උරා ගන්න බෑනේ. මේ ඊතලේ වැරද්දක් තියෙනවා. ඔයගොල්ලෝ පොතේ තියෙන එක. මෙතන නෙමෙයි මේක සෙට් වෙන්න ඕනේ. මම මේ ගහපු මෙන්න මේ ඊතල තමයි සෙට් වෙන්නේ. පසට ඇවිල්ලා ශාක වලට අවශෝෂණය වෙන්නේ. කෙලින්ම ශාක වලට අවශෝෂණය වෙන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මේ රයිසෝබියම් බැක්ටීරියාව වගේ කෙලින්ම මූල පද්ධතිය හරහා පසට එකතු වෙනවා. ඇසිඩෝබැක්ටර් වලින් බහැලම ඇසිඩෝබැක්ටර් ඉන්නේ පසේ. තේරෙනවද? රයිසෝබියම් බැක්ටීරියාව නම් කමන්නේ නැහැ. මූල ගැටිතිය ඇතුළේ ඉන්නේ ආදින රාල්ල ශාකයේ මූල ගැටිති කියලා නේද? රාල්ල ශාක වල දැන් ගහක මේ තියෙනවනේ ගහේ මුල් ටික කොහොම පාල ඒ මුල් වල මෙහෙම ගැට තියෙනවා. අපි ඒවට කියන්නේ මූල ගැටිති කියලා. තේරෙනවද? මේ ශාකයක් මම හින්ද මේ ශාක පත්‍ර. එතකොට මූල ගැටිති වල ඉන්න කවුද රයිසෝබියම් කියන බැක්ටීරියාව. පැහැදිලිද? ඊළඟට දැන් ඔන්න අපි ගත්ත පසට ආවනේ මෙතන පසට ආවනේ. ආවට පස්සේ පසේ තියෙන නයිට්‍රේට නයිට්‍රී හරණය මගින් ඒ පැත්තෙන් යනකොට මෙහෙට යමු. නයිට්‍රේට අවශෝෂණය වෙනවා ශාක වලට. මෙන්න ශාක වලට උරා ගන්නවා. ඒකල එතන ප්‍රෝටීන් හැදෙනවා. ශාක වලට අවශෝෂණය වෙලා ප්‍රෝටීන් හැදෙනවා. හැදිලා ඒ ශාක වලට උරාගත්ත නයිට්‍රජන් ටික ගන්නවා ළමයි සත්තු. මෙතන සත්තු ගන්නවා. ආහාර විදිහට ගන්නවා. ඊට ශාකයි සතුනුයි දෙකලොම මෙරිලා හැදෙන මොනවද? මල බහිස්රාවී ද්‍රව්‍ය, මල ද්‍රව්‍ය. ඒවා ඊට පස්සේ තමයි බැක්ටීරියා මගින් වියෝජනය වෙලා ඇමෝනියා හැදෙනවා නැත්නම් ඇමෝනියම් අයන. ඊට පස්සේ ඇමෝනියම් අයන මේ නයිට්‍රෝසොමනාස් කියන බැක්ටීරියාව මගින් නයිට්‍රීකරණය වෙලා නයිට්‍රීකරණය කියන්නේ ඒකට ඔක්සිජන් බැඳෙනවට නයිට්‍රීකරණය වෙලා නයිට්‍රේට හැදෙනවා නයිට්‍රයිට්. ඊට පස්සේ ඒවා නයිට්‍රෝබැක්ටර් කියන බැක්ටීරියා මගින් මේක නයිට්‍රීකරණය එතරම් නයිට්‍රීකරණය මෙතරම් නයිට්‍රීකරණය. හරි නයිට්‍රීකරණය දෙකක් තියෙනවා. දෙකම නයිට්‍රීකරණය කියන්නේ ඔක්සිජන් සම්බන්ධ නයිට්‍රීකරණය. NO2 කියලා හැදිච්ච එක NO3 වෙනවා ඊට පස්සේ. NO3 නයිට්‍රේට බවට පත් වෙලා ඒ නයිට්‍රේට තමයි ළමයි ශාකයට උරා ගන්න පුළුවන්. නයිට්‍රේට කියන්නේ NO3 මේ තමයි ශාකයට උරා ගන්න පුළුවන් අයන නයිට්‍රේට. මෙතන ළමයි මෙතන ඍණ එක තියෙන්නේ. NO2 කියන්නේ ඍණ එකත් ඍණ. මෙතන ඇමෝනියා කියන එක NH3 ලියන්න පුළුවන්. ඇමෝනියම් කියන එක ලියන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ NH4 ධනයන්. ලියන්න පුළුවන්. හරිද? right. එතකොට ඔය විදිහට තමයි මේ නයිට්‍රජන් චක්‍රය. ඊට පස්සේ මේ නයිට්‍රේට නැවත බැක්ටීරියා විසින් තමයි බැක්ටීරියා කාණ්ඩයක් විසින් නැවත මේවා
රයිට් සහ ඇමෝනියම් බවට පරිවර්තනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා බැක්ටීරියාව තමයි දායක වෙන්නේ. දැන් පසේ තියෙන නයිට්‍රේට මේ වායු වලට එකතු වෙන එකම එක ක්‍රමයයි තියෙන්නේ පුතා. මොකද්ද? නයිට්‍රී හරණය. නයිට්‍රී හරණයෙන් පමණයි වායු වලට එකතු වෙන්නේ. තව නම් විද්‍යාගාර වලින් නයිට්‍රජන් වායු වලට එකතු වෙන්න පුළුවන්. නයිට්‍රී හරණය සඳහා දායක වෙන බැක්ටීරියාව දෙදෙනෙක් මොකද නම? ටයෝබැසිලස් සහ සූඩෝමෝනාස් කියන බැක්ටීරියා. ඔන්න ඔක තමයි නයිට්‍රජන් චක්‍රය. ඔයගොල්ලන්ට පැහැදිලි වෙන ආකාරයට දැන් මම ඔයගොල්ලන්ට බෝඩ් එකේ අඳිනවා. අඳිනකොට ඔයගොල්ලෝ ලියා ගන්න තියෙනවා. පැහැදිලිද? අපි නම් බෝඩ් එකේ ඇඳලා බලමු නයිට්‍රජන් චක්‍රය. පැහැදිලි? පරිස්සමට අඳිමු. තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඔයගොල්ලන්ගේ පොතේ ඇති ළමයි එක එක හැඩවලට නයිට්‍රජන් චක්‍ර කට්ටිය අඳිනවා. ඔය මොන චක්‍රයේ ඇඳත් හැම එකේම තියෙන එකම කතාව. ඊතලේ දාන විදිය එකයි. හැබැයි මේ සමහර අය මේ පැත්තෙන් මෙහෙම දැනලා මේ පැත්තෙන් කරලා කරනවා. සමහර අය මේ පැත්තෙන් ඉඳලා මම මේ නයිට්‍රජන් චක්‍රයේ කොටස් දෙකක් විදිහට අඳින්නේ. මතක තියාගන්න ලේසි වෙන්නේ. කොහොමද? පසට එන එකයි පසෙන් වායු වලට යන එකයි එක චක්‍රයක්. අනිත් එක කොහොමද? පසෙන් සාක වලට ගිහිල්ලා සත්තුන්ට ගිහිල්ලා ආපහු පසට එන එක. ඒක චක්‍ර දෙකක් විතර මම අදින්නේ. දැන් උතරත් මේ චක්‍ර දෙක තමයි මම පැහැදිලි කරේ. කොහොමද දැන් මම කියපු තේරුණාද? දැන් වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් පසට ඇවිල්ලා ආපහු වායු ගෝලයට යන එක. ඒක චක්‍රයක්. පසට ආපු ඒවා සාක වලට හා සතුන්ට ගිහිල්ලා ඒවා ආපහු පසට එකතු වෙන්නේ කොහොමද කියන්නේ? චක්‍ර දෙකක්. මේ දෙකම එකතුව තමයි නයිට්‍රජන් චක්‍රය කියන්නේ. රයිට්? මම මෙතන ලියනවා වායුගෝලීය නයිට්‍රජන් 100ට කීයක් තියෙනවද? 178ක් තියෙනවනේ වායුගෝලීය නයිට්‍රජන්. ඒක ලියන්න ඕන උඩම මාසම ලියන්න ඕන වායුගෝලීය නයිට්‍රජන්. උඩම ලියන්න ඊට ගොඩක් ඕනේ කොට. ඔය ඊට ප්‍රමාණය ටියුට් එකේ මම දෙන ඊට ප්‍රමාණය උඩම ලියන්න. ඊට පස්සේ එතනින් මම ලියනවා පසට එන ආකාරය. මම මෙතන පස ලියන්නේ. පසට එන්නේ මොන විදිහටද? නයිට්‍රේට් විදියට තමයි ලැබෙන්නේ. NO3 රින. ඔල මේ වචනේ දන්නේ නැත්නම් නයිට්‍රේට් කියලා සිංහලෙන් ලියන්න. නයිට්‍රේට්. 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 එන්නේ තමයි ශාප්පට උරා ගන්න පුළුවන් ආකාරය. මේ නයිට්‍රේට් බවට පත් වෙන්නේ කොහොමද? මේ වායු ගෝලීය නයිට්‍රජන්. පත් වෙන ක්‍රම මොනවද? එකක් තමයි අපි ලියනවා අකුණු ගැසීම. මේ පැත්තට ගන්නේ අකුණු. තියන්න අකුණු කෙටීම. අකුණු කොටනකොට වායු ගෝලීය නයිට්‍රජන් නයිට්‍රේට් බවට පත් වෙලා පසට එකතු වෙනවා. එන ගහන්නේ කොහොමදයි නේද? අපිට වාසියක්. එන ගහපන් කොට අපිට වාසියක් වෙනවා. ඊළඟට මේ ලෝකේ ජෛව ජීවීන් නිෂ්පාදනය වෙන ගහකින්ද මතකද අර ජලාශයකට අකුණු තරක් වැදලා ඒකේ DNA අණු තමයි මුළු ජීවයම උදලා නිසා එන ගහන තරමට හොඳයි ඊළඟට තව කොහොමද ලැබෙන්නේ නයිට්‍රජන් ප්‍රයෝජීකරණය නයිට්‍රජන් ප්‍රයෝජීකරණය नाइट्रोजन प्रयोजीकरण මම එතන ළමයි ලියනවා ඒක කරන බැක්ටීරියාව දෙන්නේගේ නම් ලියන්නම් සූඩෝමෝනාස් සහ ටයෝබැසිලස් ඉඳ තියනවා ලියා ගන්න සූඩෝමෝනාස් P අපේ පටන් ගන්නෙ සු P E U P S E U P S E U डोमोनास D O डो म डो मो नास सुडोमोनास කියලා කියන්නේ අව බලා ගන්න P S E U डोमो D O M O नास N A S सुडोमोनास සහ අනිත් එක ටයෝබැසිලස් කියන බැක්ටීරියාව ටයෝබැසිලස් और मतलब क्या थी थायोबैसिलस स्पेशल पेरोक्सिडेज से थायोबैसिलस THIO थायो बैसिलस BACI डबल L US थायोबैसिलस कहते थे
thiobasilus. ඊළඟට දැන් මම කරන්නේ පුතා thiobasilus ලිව්වා සුඩෝමෝනාස් මේ දෙන්න තමයි නයිට්‍රජන් ප්‍රයෝජනය කරන්නේ. එතකොට මම මේ ඊතලේ ගහලා තියෙන පැත්ත හරිනේ රයිට්. ඊට පස්සේ දැන් මේවා ළමයි කොහොමද වායු ගෝලයට නැවත එකතු කරන්නේ ඉන්න පොඩ්ඩක් මම වරද්දලා වගේ වරද්දලා මේ දෙන්න තමයි මේ ඔයගොල්ලෝ ලියප් එක ඩිපෙන්ඩ්ස් කරන්න ඕන. ඒ දෙන්න තමයි මේ නයිට්‍රි හරණය කරන බැක්ටීරියා දුන්නා. මේක බලපත් වෙන බැක්ටීරියා. හරිද? මෙතන දායක වෙන්නේ නයිට්‍රීකරණයට වරද්දලා අපලා ලියන්න. ඇසිඩෝබැක්ටර් බැක්ටීරියාව රයිසෝබියම් එක. ඇසිඩෝබැක්ටර්. ඇසෙටෝ ඇසෙටෝබැක්ටර්. බැක්ටර්. කොහොමද ලියන්නේ? AZETO vector BACTOR acetobacter. තව කෙනෙක් ඉන්නවා රයිසෝබියම් RIZOBIUM rhizobium. ඒගොල්ලෝ තමයි නයිට්‍රජන් ප්‍රයෝජනීකරණය කරන්නේ මූල කැටි ඇතුලේ ඉඳගෙන සහ පසේ ඉඳගෙන මේගොල්ලෝ වායු ගෝලේ නයිට්‍රජන් නයිට්‍රේට් කොට. මේ පැත්තේ තමයි දැන් අර මම වරදා ලියු බැක්ටීරියා තුන ලියන්න ඕනේ. මොකද්ද? මේ වායු ගෝල මේ පසේ තියෙන නයිට්‍රේට වායු ගෝලයේ නයිට්‍රජන් බවට පරිවර්තනය කරන බැක්ටීරියාව. ඒ දෙන්නගේ නම් දෙක තමයි මම ඉස්සෙල්ලා ලියුවේ, right? ආයෙ මම ලියමු මේ පැත්තේ. සූඩෝමෝනාස් P අපිට පටන් ගන්න P සයිලස් P කියවෙන්නේ අපිට. Pseudomonas P ඊට පස්සේ SEU DOMO NAS Pseudomonas. හරිද? අය කවුද? Thiobacillus THIO Thiobacillus BACILLUS මෙන්න බැක්ටීරියා මගින් මේ කරන වැඩේ කියන්නේ නයිට්‍රී හරණය. මේවා නයිට්‍රජන් ප්‍රයෝජනීකරණයයි අකුණු කෙටීම වගේ පස්සේ නයිට්‍රේට් බවට පත් වෙනවා. ඒවා නයිට්‍රී හරණය මගින් නැවත වායු වල නයිට්‍රජන් බවට පත් වෙනවා. මේක සූඩෝමෝනාස් සහ Thiobacillus බැක්ටීරියා මගින් තමයි කරන්නේ. දැන් මේ චක්‍රය පැහැදිලිද ඔයගලන්ට? ඔන්න වායු වලින් පසට ආවා. පසෙන් ආපහු වායු වලට ගියා. ඒක චක්‍රයක්. දැන් අනිත් චක්‍රය මම අඳින්න යන්නේ මොකද්ද? පසට ආපු ඒවා කොහොමද ආපහු සැරයක් මේ ශාක වල පසටම එන්නේ ශාක වලට ගිහින්. මම මෙතන ලියනවා මේ පැත්තෙන් එන්න. ශාක කනවා කවුද? නෑ මෙතන අවශෝෂණය කර ගන්නවා පස්සේ තියෙන ඒවා ශාක. ශාක වලට එන්නේ කොහොමද ළමයි? අවශෝෂණය. ලියන්න. ශාක අවශෝෂණය කරනවා. ශාක වල ප්‍රෝටීන් එකක් ඊට පස්සේ. ශාක කනවා කවුද ළමයි? සතු. සතු කනවා. මොකද්ද? ඉතින් අපි ලියන්නේ ආහාර කොට ගැනීම. දැන් ආහාර ලෙස. ඊට පස්සේ ශාකා සතුන්ගේ මල බහිස්රාය ද්‍රව්‍ය. මල බහිස්රාවී ද්‍රව්‍ය. හරි ඒකට ඉතල ගහන්නේ. මල බහිස්රාවී ද්‍රව්‍ය දෙකෙන් එකතු. ඊට තමයි මේ වගේ ඇමෝනියා හැදෙනවා ඇමෝනියා. अमोनियम නැත්නම් अमोनिया अमोनिया हो अमोनिया මේක පේන්නේ පහළ ටික මේ පහළ ටික පේන්නේ නැත්නම්
වෙන්නේ නැහැ නේ මිලියන් වෙයි. NH4 ධන අමෝනියා කියලා ලියලා තියෙන්නේ. ඊට පස්සේ මල බයිස්නායු ද්‍රව්‍ය බවට පත් වෙන මේ ඇමෝනියා බවට පත් වෙන මොකෙන්ද? වියෝජනය මගින්. වියෝජනය මගින් තමයි මේක සිද්ධ වෙන්නේ. තේරෙනවද? මෙතන ලියන්න වියෝජනය කියලා. වියෝජනය. වියෝජනයෙන් තමයි ඇමෝනියා බවට පත් වෙන්නේ. නැත්නම් ඇමෝනියම් බවට පත් වෙන්නේ. ඊට පස්සේ මේ ඇමෝනියා තවදුරටත් වායු ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා අපි කියනවා නයිට්‍රීකරණය වෙලා NO2 හැදෙනවා පුතා. NO2 අපි කරගෙන නයිට්‍රීකරණය. NO2 ඍණ. මේකට කිව්වේ අපවද නයිට්‍රයිට්. නයිට්‍රයිට් NO2 ඍණ. මේවා කොටපත් වෙනවා. ඒකට කියන්නේ නයිට්‍රීකරණය කියලා. නයිට්‍රීකරණය. ඒක කරන්නේ බැක්ටීරියාවක් වගේ බැක්ටීරියාවක් නම ලියන්න නයිට්‍රෝසොමනාස් NITRO සොමනාස් SOMO NAS NAS නයිට්‍රෝසොමනාස් ඊට පස්සේ ළමයි මේ නයිට්‍රේට බවට පත් කරනවා එකත් නයිට්‍රීකරණය කියනවත් නයිට්‍රීකරණය නයිට්‍රීකරණය ඉවත් කමන්නේ නයිට්‍රීකරණය කරනවා නයිට්‍රීකරණය කියන විදිය තියෙන්නේ නයිට්‍රෝබැක්ටර් කියන බැක්ටීරියා නයිට්‍රෝ NITRO කලින් වගේම නයිට්‍රෝබැක්ටර් නයිට්‍රෝබැක්ටර් BACTER නයිට්‍රෝබැක්ටර් බැක්ටීරියා මගින් මේක කරා. හරිද? ඒක කියන්නේ නයිට්‍රීකරණය. මෙතන නයිට්‍රීකරණය මේකට නයිට්‍රීකරණය. මේ ඇමෝනියම් වලට ඔක්සිජන් එකක් බැඳිලා නයිට්‍රයිට් බවට පත් වෙන එක නයිට්‍රීකරණය. ඒකට තව ඔක්සිජන් එකක් බැඳිලා NO3 හැදුනා. ඒකත් නයිට්‍රීකරණය. මේ දෙකම කරන්නේ බැක්ටීරියා. නයිට්‍රෝසොමනාස් සහ නයිට්‍රෝබැක්ටර් කියන බැක්ටීරියා. ඊළඟට මේ නයිට්‍රේට පස්සේ කියන්නේ නයිට්‍රේට පස්සේ නයිට්‍රයිට් බවට ඒ කියන්නේ පස්සේ තුලම නැවත මේක නිර්මාණය කරන්න දායක වෙනවා. ඒකට කියන්නේ නයිට්‍රී හරණය. මෙතනත් තිබුණ ළමයි නයිට්‍රී හරණයක්. මේක වායුගොල්ල නයිට්‍රජන් බවට පත් කරනවා. ඒක නයිට්‍රී හරණය. මෙතනත් නයිට්‍රී හරණයක් වෙන්න පුළුවන්. මෙතනලා මේව නිර්මාණය වෙන්න පුළුවන්. මේ දෙකම නයිට්‍රී හරණය. තේරෙනවද? ඒක කියන්න නයිට්‍රී හරණය. මේ දෙකම සම්බන්ධව ලියන්න. මේ නයිට්‍රේට වායුගොල්ල නයිට්‍රජන් බවට හෝ ඇමෝනියා බවට හෝ රයිට බවට පත් වෙනවට කියන්නේ නයිට්‍රී හරණය. නයිට්‍රේට බවට පත් වෙනවට කියන්නේ නයිට්‍රීකරණය. එච්චරයි නයිට්‍රජන් චක්‍රය. මොන හරි ගුණකට ගැටලු තියෙනවද පුතා? තේරිච්ච නැත්නම් තියෙනවද? තරුෂි කෑම කනවද? තරුෂි නිදිද? තරුෂි ප්‍රබෝධ යනිදි. එයාට අමතක කරලා කැම් එක ඔෆ් කරලා නිදාන්න ඕනේ. තරුෂි ඉන්නවනේ. හරි මම දන්නවා තරුෂිගේ. නේද? ඔව්. අර කොණ්ඩෙන් හිතා ගන්න පුළුවන් මොකද වෙලා ඉන්නේ කියලා. නිදාන්නේ හිටියේ. කො නෝට් එක පෙන්නන්න ලියාගත්තා. ඔව් ළඟට. හරි ලියලා. මං ඉතින් නිදාගෙන ඉන්නේ කියලා. නේද? තව නිදිමත හැදෙන ළමෙක් තමයි මේ ඉන්නේ. කෞෂානි වෙන්නන්න මේ ලියාගත්ත chart එක.
කොයිද? හරි. ඔය ළමයි දෙන්න ඉන්නේ කියන්නේ කොණ්ඩේ තියෙන ඔය නිකන් විසිරලා වගේ. එහෙ තියෙන්නේ නින්ද ගිහිල්ලා. නේද? බලන්න එතන ඉන්න ළමයිගෙන් කෞෂානි කවුද මේ තරුෂ ප්‍රබෝධය නේද? සාමාන්‍යයෙන් මේ පිරිමි ළමයිගේ ඕම වෙන්නේ නැහැ. ගෑනු ළමයි නිදිමත හැදෙනම කොණ්ඩේ ඇවිස්සෙනවා නිකන් මේ. නේද? බරකුම ඊට පස්සේ කන්න ගිහලා දුවේද? හරි. ඔයද තමයි මේ නිර්මාණය වෙන්නේ චක්‍රය, කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය. පුතා මේ ආයිමත් බලා ගන්න මේක දිහා මම බෝඩ් එක පෙන්නලා තියෙනවා මේ බලා ගන්න. මේක වෙන්නේ මෙහෙමයි ආයිමත් බලා ගන්න. වායුවල නයිට්‍රජන් විදුලි කෙටීමෙන් හෝ නයිට්‍රජන් ප්‍රයෝජීකරණයෙන් නයිට්‍රේට බවට පත් වෙනවා. ඒ නයිට්‍රේට නයිට්‍රී හරණය මගින් සූඩෝමෝනාස් හෝ ට්‍රයිබසිලස් බැක්ටීරියා මගින් නයිට්‍රජන් වායු ගෝලි නයිට්‍රජන් බවට පත් වෙනවා. ඒක එක චක්‍රයක්. ඊළඟ එක. පස්සේ නයිට්‍රජන් ශාක වලට උරා ගන්නවා මෙතන අවශෝෂණය කියලා ලිව්වා. ශාක සතුන් ආහාරක ගන්නවා ආහාර ලෙස කියලා ලිව්වා. මේ දෙකලෝ මරණා මල බහිෂ්ඨද්‍රව්‍ය හැදෙනවා. ඒ බහිෂ්ඨද්‍රව්‍ය යෝජනය වෙලා ඇමෝනියා හැදෙනවා. ඇමෝනියා නයිට්‍රීකරණලා නයිට්‍රයිඩ් හැදෙනවා. නයිට්‍රයිඩ් නයිට්‍රීකරණය වෙලා නයිට්‍රේට් හැදෙනවා. මේ නයිට්‍රේට් තමයි නැවත ශාකයට උරා ගන්න. ඒ තමයි මල බහිෂ්ඨද්‍රව්‍ය ශාක සත්තු මරණාම ඒ වගේ නැවත පොර හැදෙනවා කියන්නේ. ඊට පස්සේ ඒවා නයිට්‍රී හරණය මගින් නැවත නයිට්‍රයිඩ් සහ ඇමෝනියා බවට මම හිතනවා මේ chart එක පැහැදිලිව හද ගන්නද කියලා. මේක ඔයගොල්ලෝ ගෙදරදී පරිසරයන් පොලයක් කරන් කියපුවා තමයි පුතේ පුතා. ගොඩක් දුරට විභාගෙට මේ චක්‍රය එන්නේ ඉඳ කඩ තියෙනවා. නයිට්‍රජන් චක්‍රය කොටස් දීලා A B C D කියලා මේවට අකුරු දාලා මෙතන සිදුවන විශේෂ ක්‍රියාව කවර නමකින් හැඳින්වීමට අද වශයෙන් අහනවා. තේරෙන්නේ නිසා ඔයගොල්ලෝ ඒක ප්‍රැක්ටිස් කරලා තියාගන්න පුතා. හරිද? right. අපි යනවා පිටු අංක 9ට. පිටු අංක 9ට. වායුගෝලයේ පෘථිවිය මත නයිට්‍රජන් පවතින ප්‍රධාන ප්‍රභවය වායුගෝලයයි. වායුගෝල නයිට්‍රජන් තිර කිරීම ප්‍රධාන ක්‍රම තුනකට සිදුවේ. ලියන මාතෘකාව ජෛව තිරකරණය. ඒ කියන්නේ වායුගෝල නයිට්‍රජන් තිර කරන ක්‍රම ටික නමය පිටුව right බලා ගන්න ජෛව තිරකරණය ඒ අර්ථයේ ලියන්න පසේ නිදහස්ව ජීවත් වන ඇතැම් බැක්ටීරියා උදාහරණ ඇසිටෝබැක්ටර් සහ රනින ශාකවල මුලකැඩි තුල සහජීව වෙසෙන රයිසෝබියම් වැනි බැක්ටීරියා විසින් වායුගෝලීය නයිට්‍රජන් ඇමෝනියා බවට පත් කරයි. ඇමෝනියා නෙවෙයි පුතා. එතන හදන්න නයිට්‍රේට කියලා. ඇමෝනියා නෙවෙයි නයිට්‍රේට කියලා හදන්නේ. නයිට්‍රේට බවට පත් වෙන්නේ. ඇමෝනියා කියන එක අපල නයිට්‍රේට බවට පත් කරයි. සමීකරණ ලියා ගන්න. නයිට්‍රජන් N2 ඇසිඩෝබැක්ටර් සහ රයිසෝබියම් වගේ නයිට්‍රේට බවට පත් වෙනවා. හරිද? ඔකනේ දැන් අපි ඉස්සෙල්ලා ලියාගත්තේ. හරි. ඊළඟට යන්න. වායුගෝලයේ නයිට්‍රජන් තිර කිරීම ඊළඟ මාතෘකාව. වායුගෝල නයිට්‍රජන් තිර කිරීම. අකුණු ඇතිවීමේදී වායුගෝලයේ නයිට්‍රජන් නයිට්‍රික් ඔක්සයිඩ් හා නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වේ. සමීකරණ කියන්න NO නයිට්‍රජන් අකුණු ගැසීමෙන් NO3 ඍණ යන බවට පත් වෙනවා. ඒක කියන්නේ වායුගෝලීය තිරකරණය කියලා. right ඊළඟට කාර්මික තිරකරණය ඊළඟ කාර්මික තිරකරණය. කාර්මික තිරකරණය. ඒ අර්ථයේ රසායනික පොහොර වශයෙන් වායුගෝලීය නයිට්‍රජන් නයිට්‍රේට බවට පත් කර කිරීම කාර්මික සිදු කරේ. නයිට්‍රකාරී බැක්ටීරියා වල නයිට්‍රෝසොමනස් බැක්ටීරියා විසින් පළමුව ඇමෝනියම් සංයෝග නයිට්‍රේට බවටද අනුතරව නයිට්‍රෝබැක්ටර් විසින් නයිට්‍රෝබැක්ටර් බැක්ටීරියා විසින් නයිට්‍රේට බවට පරිවර්තනය කරේ. ඒ කියන්නේ මේ සමීකරණය ලියන්න. අමෝනියම් නයිට්‍රෝසොමනස් මගින් NO2 ඍණ බවටද අමෝනියම් හරි ලියන්න NH4 නයිට්‍රෝසොමනස් මගින් නයිට්‍රේට බවටද නයිට්‍රෝබැක්ටර් මගින් නයිට්‍රයිට මෙතන නයිට්‍රේට බවට පත් කරනවා.
පැහැදිලි ඊළඟ කියවන්නේ ඊට පස්සේ පහළ එම නයිට්‍රේට ශාක විසින් අවශෝෂණය කිරීමෙන් පසු ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා යෙදවේ. රනිල ශාකවල අනිකුත් ශාකවල රනිල ශාකවල හා අනිකුත් ශාකවල ප්‍රෝටීන් තුල අන්තර්ගත නයිට්‍රජන් ආහාර ජාල ඔස්සේ සතුන් වෙත ගමන් කරයි. ජීවීන්ගේ මරණයෙන් පසු සුදුජීවී ක්‍රියාකාරීත්වය හේතුවෙන් දේහවල තිබුණු නයිට්‍රජන් ඇමයිනෝකරණය මගින් ඇමෝනියම් සංයෝග බවට පරිවර්තනය වී යලි පසට එකතු වේ. ඒ කියන්නේ ඔය ඇමෝනියම් බවට පත් වෙන අපේ චක්‍රයේ තිබු ඒක මේ කියන්නේ. ඊළඟ මාතෘකාව නයිට්‍රි හරණය. ඊළඟ මාතෘකාව නයිට්‍රි හරණය. මොකද නයිට්‍රි හරණය කියන්නේ? නයිට්‍රි හරණය කියන්නේ මොකක්ද කියවන්නේ? නයිට්‍රි හාරි බැක්ටීරියා වන සූඩෝමොනාස් සහ තයෝබැසිලස් විසින් නයිට්‍රේට යලි වායුගෝලීය නයිට්‍රජන් බවට පත් කරේ. රයිට්? ලියන්න පුතා මෙන්න නයිට්‍රේට NO3 රින නයිට්‍රජන් වායු බවට පත් වෙනවා. හරිද? ඊළඟ පුතා අපි 10 වෙනි පිටුවට යන්න තියෙන්නේ 10 වෙනි පිටුවට. මාතෘකාව පරිසර දූෂණය. මේ දක්වා මම ගොඩක් කෙමින් තමයි ඔයගොල්ලන්ට ඉගැන්වුවේ පුතා. මේ දක්වා ගොඩක් කෙමින් ඉගැන්වුවේ. මෙතනින් ඉස්සරහට ඔපෑඩ කිලෝමීටර් 100ක වේගෙන් යනවා. මොකද මෙතන ඉස්සරහට පරිසර දූෂණය කරලා පරිසර දූෂණය ගැන අපි ඕන තරම් දේවල් දන්නවා. මෙතනින් එහාට තියරි පාඩම් කළා මතක තියාගන්න ඕන තියරියක් තියෙනවා. තේරෙනවද? නිසා එච්චර අමාරු නෑ. පාඩම් කළා මතක තියාගත යුතු තියරියක් තියෙන නිසා මෙතනින් ඉස්සරහට මම ලබන සතියේ සමාහට පිටු කරයි මේ 16 17 වගේ වෙනකන් සති දෙකකින් තමයි මේක අවසන් වෙන්නේ පාඩම. හරිද? මේ අද 10 වෙනි පිටුව දක්වා තමයි අපි කරේ මේ දවස් දෙකක් කළා. පිටු 5 වගේ කරේ. ඊළඟ සතිය ඊට වඩා වැඩි පිටු ප්‍රමාණයක් යයි ඉක්ෂණිකව. රයිට්? හේතුව මේ මුල් ටික ටිකක් ස්ලෝ ඉගෙන ගන්න ඕනේ මතකයේ පැහැදිලි විදියට. ඉතින් එහාටත් මතකේ රැඳෙයි. හැබැයි ඒවා කීපොතක් පාඩම් කරන්න මතක තියාගන්න. මේකත් එහෙමයි. දැන් මෙතන එහාට පරිසර දූෂණය කියන්නේ සාමාන්‍ය කියන්නේ පරිසර දූෂණය කියන්නේ පොඩි කාලේ ඉඳන් රචනාවේ වල ඉන්න පරිසර දූෂණය කියන්නේ ඒ වගේ සිද්ධියක්. ඒ නිසා එච්චර අමාරු නෑ මෙතන ඉස්සරහට. එහෙනම් අද අපි ඔයගොල්ලන්ට ක්ලාස් එක නතර කරන්න යන්නේ. ලබන සතියේ ළමයි සුමුදු වෙලාවට ඉන්න ඔයගොල්ලෝ රිවිෂන් එකට සහභාගී වෙන්න. රිවිෂන් එකට ජොයින් වෙන අය ප්‍රමාණය අඩුයි. ජොයින් වෙලා කට්ටිච්ච අය යම් විදියකින් කට් උනේ ළමයි. ඔයගොල්ලන්ගේ සිග්නල් මදිකම නිසා හෝ එහෙම නැත්නම් data ඉවරලා හෝ නේද කිසියම් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ නැවත මගෙන් වීඩියෝ මම ඒගොල්ලන්ට දානවා. ඔයගොල්ලෝ මේ බල මේ පන්ති හිටපු අයටත් සමහරට අඩුපාඩු හදා ගන්න ඕන නම් වීඩියෝ එක ඕනෙ කිව්වොත් මම ඒගොල්ලන්ට දානවා. ඉල්ලන්නේ නැති ළමයිට වීඩියෝ එක දාන්නේ නැහැ. මම වෙනදා වගේ ඔක්කොම වීඩියෝ එක ෂෙයා කරන්නේ නැහැ. හරිද? ඉල්ලන ළමයිට ටක් ටක් කරලා වීඩියෝ එක දානවා එච්චරයි. එතකොට මේ අර අවශ්‍යතාවය තියෙන එක නැති එක ඔක්කොම නේද? පන්තියට සම්බන්ධ අපිත් එක්ක සම්බන්ධ වෙන ළමයි ටික ඊට පස්සේ වැඩි කරගන්න. නේ? ඊට පස්සේ වීඩියෝ එක ළමයි දාපු දවසේ ඉඳලා දවස් දෙකයි තියන්නේ. දවස් දෙකක් ෂෙඩියුල් කරලා දාන්න දවස් දෙකකින් ඩිලීට් කරනවා. මොකද ගොඩ දවසක් තියන්න බෑ මේ වීඩියෝ මේ ගොඩක් මේ ඔය වගේ අප්ලෝඩ් වෙන හින්දා මගේ අතින් මේ වගේ සල්ලි කපනවලු. අපේ දැන් මේක අපි ජොයින් කරලා තියෙන්නේ අපේ Zoom එක අපේ YouTube එක අපේ ඉන්ටර්නෙට් කාඩ් එකට ජොයින් කරලා තියෙන්නේ. ඉන්ටර්නෙට් කාඩ් එකෙන් කැපෙනවා. අපේ ඉන්ටර්නෙට් කාඩ් එකට අපි සල්ලි දාලා තියෙන ඉන්ටර්නෙට් වෙනම කාඩ් එකක් හදාගෙන ඉන්න. තේරෙනවනේ? එතකොට අර ක්‍රෙඩිට් කාඩ් තියෙන ඔය ATM මැෂින් එකේ කාඩ් එක තියෙන ඒ වගේ කාඩ් එකක් තියෙනවා තව. ඒ කාඩ් එකෙන් පුළුවන් අපිට ජාත්‍යන්තර කනදෙනු කරන්න. ඒ කියන්නේ වෙන රටකින් බඩු ගෙන්න ගන්නකොට අර මේක හරහා මේ ඔය බඩු ගෙනත් දෙනවනේ ඔන්ලයින් හරහා. අපිට මේ ලංකාවේ වෙන රටක තියෙන බඩු උනත් අපිට ඕඩර් කරන්න පුළුවන් ඩොලර් වලින් තමයි එතකොට අපි ගෙවන්නේ. ඒ විදිහට ඉන්ටර්නෙට් කාඩ් එක අපි කනෙක්ට් කරලා තියෙන ළමයි අපි මේ Zoom එකට YouTube එකට. ඒතර අපේ මේවා ළමයි වැඩිපුර අප්ලෝඩ් වෙනකොට. තේරෙනවනේ? වැඩිපුර දැන් කොහොමද ක්ලාස් දිගටම කරනවනේ. කරන හැම ක්ලාස් එකකම වීඩියෝ මම අප්ලෝඩ් කරනවනේ. ඒ අප්ලෝඩ් කරන හැම වතාවටම අපෙන් මුදල් ගන්නවා. අපිට දීලා තියෙන ළමයි ගිගාබයිට්ස් ප්‍රමාණයක් ෆ්‍රී. තේරෙනවනේ? ගිගාබයිට්ස් ප්‍රමාණය තුල අපි මේන්ටේන් කරගත්තොත් තියෙන ඒවා ඩිලීට් කරලා ඊට පස්සේ අලුතෙන් දානකොට ඒක ප්‍රශ්නේ නැහැ. අපේ ඒ අපිට දෙන ගිගාබයිට් ගන්න තුල අපි
දාන්න. ඊට වඩා 1 GB ගන්නට වඩා වැඩි එක ලෝඩ් කරොත් අපි ඒ ගානට අපි ගෙවනවා. අපිට සීමාවක් දීලා තිබුණා. මේ සීමාව තුළ ඔයගොල්ලෝ ඕන දෙයක් කරගන්න කියලා. ඒ සීමාවට වඩා වැඩියෙන් අපි පටවනකොට අපෙන් සල්ලි ගන්නවා. තේරෙනවනේ? ඒ නිසායි ඔය ගොඩක් කොට වීඩියෝ මේ ගොඩක් දවස් තියන්නේ. තේරෙනවනේ? හරි. එහෙනම් අදට ඇති ලබන සතිය අපි ඉතින් ඉස්සරහට වැඩ කරගෙන යමු. මහන්සිලා වැඩ කරන්න පාඩම් කරන්න අද දක්වා උගන්වපු ඒවා පාඩම් කරලා ඉවර කරන්න. විභාගයට කියලා පාඩම් කරලා සූදානම් වෙන්න එපා. කල් තියා මේවා ටික අවසන් කරගන්න. මම හිතන්නේ ආපෞසරයක් ඉස්කෝලේ නිවාඩු දෙන්න දැන් ඉස්සන් ගියාට. ඒ දවස් ආයෙමත් නිවාඩු වෙනවා නේද? ඉතින් එහාට මම හිතන්නේ ඉස්කෝලේ ආයෙගොල්ලෝ වෙන්න ගන්න එකක් නේ. 11 වසරේ මම. හරිද? ඉතින් එහාට අලුත් පන්ති ඒ කියන්නේ 10 ළමයි 11ට 10යි 11 ඒගොල්ලන්ට ඉන්න පන්තියක් නැති වෙනවා ළමයි. ඔය එලි ගහක් යට කුට්ටියක් තියන ඉතින් තමයි. ඒ නිසා සමහර ඉස්කෝලේ පහසුකම් තිබුණොත් ගෙන්න ගනි. පහසුකම් නැති ඉස්කෝලවල ළමයි ගෙන්න ගන්න එපා කියේ. ඔය කොරෝනා දවස්වල ඉඳන් අත් ඉදිරිය ගෙන්න ගන්න කියේ. ඒ නිසා එහෙම වැඩ පිළිවෙලක් තමයි දැනට පොත් එහෙම අලුත් පන්ති වලට දැන් දෙයි මේ 23ට කලින් මට හිතෙන විදියට බලමු අපි හිතන දේවල් නෙවෙයි වෙන්නේ නේද? කියන දේවල් නෙවෙයි කියලා. දැන් ඉස්කෝල පටන් ගන්න නැති වෙයි කියලා හිතුවා පටන් ගත්තා කොහොමද? නේද? තිබ්බ වාතාවරණ දරුණු වාතාවරණය මත පටන් ගත්තා. නේද? හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්.